හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 අවුරුද්දේ අගෝස්තු මාසේ 7 වෙනිදා අපි මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ දෙවන වසර සඳහා වන දේශන මාලාවේ අද නියමිත පාඩම කරගෙන යන්නට අපි පළමුවෙන් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානිකමින්සු සුභාචබ්බන්නරන්සියෝ නීලපීතා රත්සේතා මංජිට්ටාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි, අපි අද දවසේ පාඩම ආරම්භ කරමු. අපි පසුගිය සතියේ කතා කරගෙන ආවේ ධම්මසංගණි ප්‍රකරණේ රූපකාණ්ඩයේ යටතේ කෙරෙන විස්තරය. එහිදී තුන් ආකාරයකින් රූප විස්තර වෙන කොටස තමයි අපි සාකච්ඡා කරගෙන ආවේ. නැවත අපි මතක් කරගත්තොත් ධම්මසංගණි ප්‍රකරණය තුර රූප ධර්මයන් විස්තර කරලා දෙන්නේ ඒක විදේන සිට ඒකාදස විදේන දක්වා 11 ආකාරයකින් රූප ටික විස්තර කරලා දෙනවා. ඒක විදේන කියලා කිව්වහම හඳුනාගත් එක ලක්ෂණයක් මුල් කරගෙන සියලුම රූප ඒ යටතේ ගොනු වෙන ආකාරයෙන් විස්තර කළා. එහෙම වචන 25ක් 43ක් සමා වෙන්න 43ක් හොයාගෙන ඒ යටතේ අපි රූප ගොනු කරලා පෙන්නවා. ඒ එක ලක්ෂණයේ යටතේ රූප කොහොමද ගොනු වෙන්නේ කියලා. දුවිදේන සංග්‍රහය කිව්වහම හඳුනාගත් ලක්ෂණ දෙකක් මත පිහිටා සියලු රූප විස්තර කරලා පෙන්වනවා. ඊළඟට අපි ත්‍රිවිදේන තමයි කතා කරමින් ආවේ. මේ විදිහට ඒකාදස විදේන කියන්නේ 11 ආකාරයක් දක්වා මේක විස්තර වෙනවා. ඊළඟට මේ එක එකක් උද්දේශ නිर्देश වශයෙන් දෙවදෑරුම් වෙනවා. උද්දේශයේ මාතිකා පාට විතරක් දීලා නිर्देशයේදී ඒ එක එක පදයක් සඳහා අදාළ අභිධේයාර්ථ අහුලා පෙන්නමින් ඒක විස්තර කරගෙන යනවා. දැන් අපි බැලුවොත් ධම්මසංගණී රූපකාණ්ඩයේ මෙහිම ඒක විදේන 43යි ද්විදේන පද 104යි ආදී වශයෙන් යන තැන අපි සාකච්ඡා කරමින් ආවේ ත්‍රිවිදේන කාණ්ඩයේ එතන පද ත්‍රික 103ක් තියෙනවා. ත්‍රිකයක් කියලා කිව්වේ තුනේ ගොඩවල්. තුනේ ගොඩවල් 103ක් අපිට හඳුනා ගන්නට පුළුවන් ඒ යටතේ. එයින් ඒ 103 තමයි මේ විදිහට එන්නේ. ප්‍රකීර්ණක ත්‍රික 13යි, වස්තු ත්‍රික 25යි, ආරම්මන ත්‍රික 25යි, ආයතන ත්‍රික 10යි, ධාතු ත්‍රික 10යි, ඉන්ද්‍රිය ත්‍රික 8යි, සුඛම රූප 12යි වශයෙන් 103ක් ගොනු වෙලා තියෙනවා. මේකේ අපි ආයතන එනකන් කතා කළා. ධාතු ත්‍රිකයත් ආයතන ත්‍රික හා සමානම නිසා මම කිව්වා එක ඉදරදී තනියම හදන්න කියලා. අද එහෙනම් අපි ඉන්ද්‍රිය ත්‍රික සාකච්ඡා කරමු. මේ කොයි කාණ්ඩයේ වුණත් ත්‍රික ටික සාදන්නේ අර දුක පදවල ප්‍රකීර්ණක දුකයේ තිබිච්ච දුක පදයෝ එකිනෙකක් මුසු කරමින් තමයි ත්‍රික පද ටික හදන්නේ. අපි චතුර්විදේන ගියත් ඒත් ඒ විදිහම තමයි. ඒ නිසා අර ඒකක නිर्देशේ සහ දුක නිर्देशේ මේ දෙකේ තිබිච්ච අවබෝධය ඉදිරි පාඩම් සඳහා අවශ්‍යම වෙනවා. අපි එහෙමනම් ඉන්ද්‍රිය ත්‍රික මොනවද කියලා බලමු. ඉදිරියට කරගෙන යද්දී අර මම නිකුත් කරලා තිබිච්ච රූප 17 සටහන් පත්‍රිකාව ළඟ තියාගත්තොත් හොඳයි. ඊට අමතරව පෑනක් පැන්සලක් සහ අර කටු වැඩ කරගන්න පොලේකුත් තිබුණා නම් හොඳයි. මොකද ඉදිරියේ ඒවා අපි ඒ තැන ගලපමින් ඉදිරියට යන නිසා. හොඳයි. දැන් ඉන්ද්‍රිය ත්‍රික. මෙතන පද 8ක් තමයි මේ ත්‍රිකයෝ 8ක් තමයි අපිට හොයාගන්නට පුළුවන් වෙන්නේ. අපි ඉස්සෙල්ලම බලමු ඉන්ද්‍රිය රූප 27 තුල
ඉන්ද්‍රිය ධර්ම හඳුනා ගන්නට පුළුවන්ද කියලා ඉස්සරලා බලමු. ඒ තුලනේ අපි මේ රූප විභේදනයක් නේ කරගෙන යන්නේ. එහෙමනම් අපි ඉස්සරලම ඉන්ද්‍රිය ධර්ම ටික රූප 27 තුලින් හඳුනා ගන්නට බලමු. මේ තියෙන්නේ රූප 27. චක්කුසෝත ගාන જીවහා කායේ ඉඳලා ඉන්ද්‍රිය පුරුෂින්ද්‍රිය මේ ආදී වශයෙන් ආහාර රූපේ දක්වා වෙනකම් මෙතන 27ක් තියෙනවා. ඒකෙන් අපි දන්නවා චක්කු ඉන්ද්‍රිය සෝත ගාන જીවහා කාය කියන ඒවා අජ්ජත්තික ඉන්ද්‍රිය හැටියට යනවා. මෙතන අජ්ජත්තික රූප හැටියට යනවා. ඒවා ඉන්ද්‍රිය වශයෙන් ක්‍රියා කරද්දී අජ්ජත්තික ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙනවා. බාහිර රූප ඔක්කොම 22ක් තියෙනවා. ඒකට 22යි 5යි 27යි ධම්මසංගණී විස්තර කරන රූප 27 මේ විදිහට තමයි අපිට බෙදලා පෙන්වන්නත් පුළුවන්. මේ ඔක්කොම අතරින් ඉන්ද්‍රිය රූප. දැන් බලන්න අජ්ජත්තික රූප අතරෙත් ඉන්ද්‍රිය රූප තියෙනවා. බාහිර රූප අතරෙත් ඉන්ද්‍රිය රූප තියෙනවා. එහෙමනම් අපිට මෙහිදී ඉන්ද්‍රිය රූප ටික හරියටම වෙන් කරලා අඳුනා ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මේ විදිහට අපිට ඒක හඳුනාගත්ත හැකි. මුළු ඔක්කොම ඉන්ද්‍රිය රූප 8ක් තියෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහින්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඊට අමතරව බාහිර රූප අතරින් අපිට හොයා ගන්නට පුළුවන් ඉත්ත්‍ින්ද්‍රිය, පුරුෂින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මතා 3. ඔක්කොම එක වුණාම අජ්ජත්තික ඉන්ද්‍රිය 5යි, බාහිර ඉන්ද්‍රිය 3යි, ඔක්කොම ඉන්ද්‍රිය ටික 8යි. මේ විදිහට තමයි අපිට ඉන්ද්‍රිය ධර්ම හඳුනා ගන්නට පුළුවන් රූප 27 තුල. ඒක පැහැදිලිද දැන්? රූප 27 තුල ඉන්ද්‍රිය ධර්ම 8ක් යෙදෙන වගේ පැහැදිලිද? හොඳයි. පැහැදිලි නම් මම දැන් ප්‍රශ්නයක් අහනවා. බාහිර රූප 22 තුල චක්කු ඉන්ද්‍රිය හඳුනා ගන්නට පුළුවන්ද? බාහිර රූප 22 තුල චක්කු ඉන්ද්‍රිය තියෙනවද? නෑ. හැමෝම එකඟයිද? එකඟයි. ඔව් ඒ වගේ. හොඳයි. එහෙමනම් කාය ඉන්ද්‍රිය ඇත්තේ කුමන කොටාසේද? අජ්ජත්තික කොටේද බාහිර කොටේද? අජ්ජත්තික බාහිර කොටේ කාය රූප බාහිර කොටේ කාය ඉන්ද්‍රියක් නැද්ද? එකක් තියෙනවා. බාහිර රූප 22 තුල කාය ඉන්ද්‍රිය රූපයක් නැද්ද? ආපෝ රූපේ තියෙනවා. ඔන්න දැන් එක මහත්මයක් කිව්වා බාහිර ඉන්ද්‍රිය බාහිර රූප 22 තුල කාය ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා. ඒකේ නම ආපෝ රූපය කියලා. හැමෝම එකඟද ඒකට? නැහැ. එකඟ නැහැ. ඇයි ඒ එකඟ නැත්තේ? එහෙම තියෙනවා නම් හතරම තියෙන්න ඕනේ. පඨවි ඉන්ද්‍රියක් ආපෝ නෑ තේජෝ වායෝ. මම අහපු ප්‍රශ්නය තමයි බාහිර රූප ධර්ම තුල කාය ඉන්ද්‍රියක් තියෙනවද කියලා. මට නම් එහෙම එකක් පේන්නේ නැහැ මේ රූප 22 තුල කාය ඉන්ද්‍රිය කියලා එකක් නැහැ. කාය ඉන්ද්‍රිය තිබුණොත් තියෙන්නේ මෙන්න මෙතන අජ්ජත්තික රූප කාණ්ඩයේ විතරයි. හරිද? ආපෝ කියලා කියන්නේ කිසිසේත් කාය ඉන්ද්‍රිය නෙමෙයි, කයට වැටෙන ධර්මයකුත් නෙමෙයි. ඒ අනුව ඒක කිසිසේත් කාය ඉන්ද්‍රිය සමග ගලපන්නට බැහැ. ඒක ආපෝ රූපය කියන්නේ ආපෝ රූපය. මේ ඔක්කොමල්ලා පරමාර්ථ ධර්ම. පරමාර්ථ ධර්ම කියන්නේ Tamanට ආවේනික වූ විශේෂ ලක්ෂණයක් සහිත ධර්ම. ඉතින් කාය ඉන්ද්‍රිය කියන එකට කාය ඉන්ද්‍රියට අදාළ ලක්ෂණ තියෙනවා නම් ආයේ ඒක වෙන කොහෙවත් තියෙන්න බෑනේ. ආපෝ රූපේට තියෙන ආපෝ ලක්ෂණ. එතකොට ඒක ආයේ කාය ඉන්ද්‍රියට සමාන වෙන්න බෑනේ. ඒ විදිහට ඒවා හරියට තේරුම් අරගන්නට ඕනේ. පරමාර්ථ ධර්ම කවදක්වත් දෙන්නෙක් එකට ගොනු වෙලා නැහෙනේ. තනි තනියෙන් අපිට හඳුනා ගන්නට පුළුවන් ධර්ම. ඒ නිසා මෙතන භාගයයි අතන භාගයයි කියන කතන්දර පරමාර්ථ ධර්ම සඳහා යෙදෙන්නේ නැහැ. හොඳයි. එහෙමනම් දැන් ඔය වාගේ හරියට අඳුනා ගන්නට පුළුවන් වෙන්න ඕනේ. වෙන්න අජ්ජත්තික රූප ටික, වෙන්න බාහිර රූප ටික. එහෙමනම් අජ්ජත්තික රූප තුලින් අපිට අල්ලා ගන්න පුළුවන්, ඇහිඳ ගන්න පුළුවන් මොනවද? බාහිර රූප තුලින් ඇහිඳ ගන්න පුළුවන් මොනවද? මේ අජ්ජත්තික වල තියෙන ඉන්නේ කවුද නැති කවුද? බාහිර වල ඉන්නේ කවුද නැති කවුද? ඒ වගේ අපිට දැන් මේ විදිහට මික්ස් කරලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. හොඳයි. ඔය දැනුම මතකයේ තියාගෙන අපි බලමු ඉන්ද්‍රිය ත්‍රිකවල පළවෙනියෙන්ම කතා කරන ත්‍රිකය. අපි උද්දේශයට ගිහිල්ලා බැලුවා නම් උද්දේශයේ සඳහන් වෙනවා යන්තං රූපං බාහිරං තං න චක්කු ඉන්ද්‍රියං. ඒ තමයි පළවෙනි පදේ. යම් බාහිර
යන්තං රූපං බාහිරං තං න චක්කු ඉන්ද්‍රියං. බාහිර වූ රූප චක්කු ඉන්ද්‍රිය කියන එක බාහිර වූ රූප තුල නැත කියන අර්ථයක් එතන එනවා. වෙන විදිහට කිව්වොත් බාහිර වූ රූප යම් කිසි ගාණක් තියෙනවා නම් ඒවා චක්කු ඉන්ද්‍රිය නෙමෙයි. මොන බාන්න පැහැදිලිවම කියනවා. හරිද? බාහිර ධර්ම කිසිවක් චක්කු ඉන්ද්‍රිය නොවන්නේමය. ඒ නිසා එක පළවෙනි පදයට ගත්තා. ඇයි එහෙන් පළවෙනි පදයට ගත්තා කියලා කියන්නේ? අපි පද තුන වෙන් කරද්දී අජ්ජත්තික රූප සහ බාහිර රූප කියලා පදනම් දෙකක් යටතේ රූපකාණ්ඩ දක්වලා ඊළඟට මේ පද තුන ගොඩනගද්දී පළවෙනි පදේ හැම වෙලාවටම ඒ ගොඩවල් දෙකෙන් නොබෙදෙන ගොඩ බෙදෙන ගොඩ ගැන කතා කරන්නේ දෙවෙනුවට. දැන් බලන්නකෝ අජ්ජත්තික ගොඩ පද දෙකටම බෙදෙනවා මේ. දෙවෙනි පදයටත් අජ්ජත්තික ගොඩෙන් බෙදුණා. තුන්වෙනි පදයටත් අජ්ජත්තික ගොඩෙන් බෙදුණා. එහෙමනම් නොබෙදෙන ගොනුව තමයි බාහිර කියන ගොනුව. හරිද? මේ බලන්න. බාහිර ගොනුව තමයි නොබෙදුණු ගොනුව. චක්කු ඉන්ද්‍රිය ගැන කතා කරනකොට බාහිර එක නොබෙදුණු ගොනුව. එහෙමනම් එයාව තමයි ඉස්සරළම අයින් කරන්නේ. ඒ නිසායි කිව්වේ යන්තං රූපං බාහිරං තං න චක්කු ඉන්ද්‍රියං. බාහිර ධර්ම කිසිවක් චක්කු ඉන්ද්‍රිය නොවේමය. මොකද චක්කු ඉන්ද්‍රිය කියන්නේ අජ්ජත්තික ගොඩේ තියෙන එකක්. පැහැදිලි නේද? ඒ නිසා යා පළවෙනි පදේ හැටියට අයින් කළා. දෙවෙනි පදේ හැටියට දෙවෙනි තුන්වෙනි පද හැටියට බාහිර රූප ටික කාණ්ඩ දෙකට බෙදෙනවා. බෙන්න ඉන්ද්‍රිය වූ රූප ටික, බෙන්න ඉන්ද්‍රිය නොවූ රූප ටික කියලා. බාහිර රූප නෙමෙයි අජ්ජත්තික රූප ටික දෙකට බෙදෙනවා. බෙන්න චක්කු ඉන්ද්‍රිය, බෙන්න චක්කු ඉන්ද්‍රිය නොවන ඉන්ද්‍රිය ටික. එහෙමනේ බෙදන්නේ අපි. හරිනේ අජ්ජත්තික රූප ටික බෙදන්න නැතුව කෙලින්ම ගොඩ පිටින්ම අයින් කළා පළවෙනි පදේ හැටියට. දෙවෙනි පදේ එතකොට දෙකට බෙදෙනවා. අජ්ජත්තික රූප සමහර එකක් අපිට චක්කු ඉන්ද්‍රිය කියලා හඳුනා ගන්නට පුළුවන්. අනිත් ඒවා චක්කු ඉන්ද්‍රිය කියලා හඳුනා ගන්නට බැහැ. ඒ නිසා පුළුවන් එක පුළුවන් කිව්වා, බැරි ඒවා ටික බැරි බැහැයි කිව්වා. ඒ පද නෙමේ අපි දෙවෙනි තුන්වෙනි පද මේ විදිහට ගලපන්න පුළුවන්. ඒ අනුව අපිට පද තුන ගොඩ නැගෙනවා. යන්තං රූපං බාහිරං තං න චක්කු ඉන්ද්‍රියං. බාහිර ධර්ම කිසිවක් චක්කු ඉන්ද්‍රිය උනේ නැහැ. යන්තං රූපං අජ්ජත්තිකං තං අත්ති චක්කු ඉන්ද්‍රියං අත්ති න චක්කු ඉන්ද්‍රියං. යම් ආධ්‍යාත්මික රූප ටිකක් වෙනවද එයින් චක්කු ඉන්ද්‍රිය ඒ තුල චක්කු ඉන්ද්‍රිය කියලා එකකුත් තියෙනවා. යම් ආධ්‍යාත්මික රූප ටිකක් තුල චක්කු ඉන්ද්‍රිය නොවන ධර්මතාවට හේකුත් තියෙනවා. ඕකනේ ඔය කියන්නේ. ඒක මහා අමුතු රොකට් සයන්ස් එකක් නෙමෙයි. බොහොම පැහැදිලිව අපිට හිතා ගන්න පුළුවන් ධර්මතාවයක් ගැනයි මෙතන කතා කරන්නේ. හරිද? මේ තමයි එතකොට උද්දේශ පාඨයේ හැම වෙලාවකම යන්තං රූපං බාහිරං ආදී වශයෙන් ඉන්න උද්දේශ පාඨය එතන මේ විදිහට විස්තර කළා. අපි මේක නිर्देश පාඨයට ගියාම මේ එක එක පදයක් සඳහා තියෙන ධර්මතා ටික ඇහිඳ ගන්නට පුළුවන්. වෙන් කරලා වෙන වෙනම පෙන්නලා දෙනවා. එහෙමනම් අපි නිर्देशයට ගිහිල්ලා බලමු. දැන් අපි මේ කතා කරන්නේ ඉන්ද්‍රිය ත්‍රිකවල පළවෙනි ත්‍රිකය. ඒක චක්කු ප්‍රසාද රූපයේ අසුරු කොට චක්කු ඉන්ද්‍රිය වශයෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ චක්කු ඉන්ද්‍රිය අරබයා චක්කු ඉන්ද්‍රිය නොවන බාහිර රූප ටික අයින් කළා. චක්කු ඉන්ද්‍රිය වන අභ්‍යන්තර රූප ටික ගත්තා. චක්කු ඉන්ද්‍රිය නොවන අභ්‍යන්තර රූප ටික තුන්වෙනියට ගත්තා. එතකොට දැන් මුළු ඔක්කොම රූප 27 මේ තුන මේ ගොඩවල් තුනට ඇතුළත් වෙලා තිබිය යුතුමයි. ඉතුරු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. ගොඩවල් තුනට එන්නත් ඕනේ, බිඳුව තියෙන්නත් බෑ. එක ගොඩකට නෑ විදිහින් අනිත් ඒවට විතරක් තියෙන්නත් බෑ. තුනටම කීය හරි බෙදිලා යන්න ඕනේ. එහෙම බෙදිලා ඉවර වුණාම මුළු 27ම බෙදිලා ඉවර වෙන්නටත් ඕනේ. ඉතුරු වෙන්නටත් බෑ. ඔය ණය ක්‍රමයේ යටතේ තමයි ත්‍රික පද ගොඩනගා ගන්නට ඕනේ. මේ සඳහා අපි දැන් නිर्देशය බැලුවා නම් මේ එක එක පදයකට අදාළ අභිධේයාර්ථ ටික පෙන්නනවා. අදාළ රූප ධර්ම ටික ඇහිඳලා පෙන්නනවා. කතමං තං රූපං බාහිරං න චක්කු ඉන්ද්‍රියං. බාහිර රූප අතර එහෙම නැත්නම් චක්කු ඉන්ද්‍රිය නොවන බාහිර රූප ටික. රූපායතනං තේ කබලින්කාරෝ ආහාරෝ. රූපායතනයේ ඉඳලා කබලින්කාර ආහාරය වෙනකන් දක්වලා තියෙන මුළු ධර්මතා ටික ඒ යටතේ ගොනු වෙනවා. හරිද? ඔයගොල්ලෝ අර මම දීපු සටහනත් එක්කම සංසන්දනය කරලා බලන්න රූපායතනය කියලා කියව වර්ණ රූපයේ තියෙන තැන එතන ඉඳලා ඒ කියන්නේ අංක 6ට දීලා තියෙන වර්ණ රූපයේ ඉඳලා අංක 27ට දීලා තියෙන ආහාර රූපයේ දක්වා පිළිවෙලින් යටට ඔක්කොම ටික මේ යටතේ බාහිර රූප ධර්ම ටික ගොනු වෙනවා. එතන බාහිර රූප ධර්ම 22ක් ඒවි. හරිද? ඒ තමයි
බාහිරං න චක්කු ඉන්ද්‍රියං කියනකොට ගොඩ නැගෙන ධර්මතා ටික. ඊළඟට අහනවා කතමන් තං රූපං අජ්ජත්තිකං චක්කු ඉන්ද්‍රියං. අජ්ජත්තික ධර්මාත්‍රේ චක්කු ඉන්ද්‍රිය වන්නේ මොකක්ද? මොකද දැන් බාහිර එක ඔක්කොමලා අයින් කළාට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන අජ්ජත්තිකේ විතරයි. එහෙමනම් එතනින් චක්කු ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද? අන්න එතකොට චක්කු ඉන්ද්‍රිය කියන එක හඳුන්වලා දෙනවා. දැන් නිමල් කවුද කියලා අහපුවම නිමල් කියන්නේ නිමල් කිව්වට වැඩක් නැහැනේ. ඊට වඩා එයාම හඳුන්වලා දෙන්න ඕනේ. ඒ අනුව චක්කු ඉන්ද්‍රිය කියන එක හඳුන්වලා දෙනවා යං චක්කුං චතුර්ණං මහා භූතානං උපාදාය ප්‍රසාදෝ ආදී වශයෙන්. අර අපි මීට කලින් මේක හම්බ වුණා චක්කුව විස්තර කරන තැන ඡේද 600 ඉඳලා 603 වෙනකන් තියෙන පරිච්ඡේදවල විස්තර වූ ආකාරයට චක්කුව කියන එක විස්තර කරලා පෙන්වන්නට වෙනවා. මේ පෙయ్యාලමෙන් දාලා ඒ විදිහට තමයි ඒක පෙන්වලා දුන්නේ. අපි ඒකක නිर्देशය ඉගෙන ගත්තානේ උපාදා රූපයට. ඒකම ඒ අර්ථ දැක්වීම තමයි මෙතෙන්ට අරගන්නෙත්. එහෙමනම් අජ්ජත්තික වූ චක්කු ඉන්ද්‍රිය මොකද්ද කිව්වහම ඒ ආදි වශයෙන් ඒක විස්තර කරලා පෙන්වන්නට ඕන. මෙන්න මේ විදිහට තියෙන ධර්මතාවය තමයි චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ. එහෙමනම් තුන්වෙනි පදය කතමං තං රූපං අජ්ජත්තිකං න චක්කු ඉන්ද්‍රියං. ආධ්‍යාත්මික රූපාත්‍රේ චක්කු ඉන්ද්‍රිය නොවන ධර්මතා ටික මොනවද? සෝතායතනං පෙය්‍යාලං කායායතනං. අන්න එතකොට මුල් ප්‍රසාද රූප පහ. ඒ කියන්නේ චක්කායතන සෝතායතන ගානායතන ජීවආයතන කායායතන වලින් චක්කායතනේ අයින් කරලා සෝතායතනේ ඉඳලා පටන් අරගෙන කායායතනේ වෙනකන් සෝතායතන ගානායතන ජීවආයතන කායායතන. ඔය කියන ටික අජ්ජත්තිකයි හැබැයි චක්කු ඉන්ද්‍රිය නෙමෙයි. සෝතායතනේ කියන්නේ චක්කායතනේ නෙමෙයි. ගානායතනේ කියන්නේ චක්කායතනේ නෙමෙයි. ජීවආයතනේ කියන්නේ චක්කායතනේ නෙමෙයි. කායායතනේ කියන්නේ චක්කායතනේ නෙමෙයි. එහෙමනම් අජ්ජත්තික රූප පහ අතරින් සෝතායතනේ ඉඳලා කායායතනේ වෙනකන් ටික චක්කායතන නෙමෙයි කියලා මෙතනින් පෙන්වුවා. මේ අනුව පද තුනක් ගොඩ නැගුවා. ඒ ගොඩ නගලා ඒකට අදාළ අපි දෙයාර්ථ අහුලලා පෙන්වුවා. හරිද? එහෙමනම් මේ එක එක පදයට අපි දෙයාර්ථ කීය ගානේ ආවද කියලා අපි සැලකුවොත් පළවෙනි පදයට අපි දෙයාර්ථ කීයක් එනවද? 22ක්. පළවෙනි පදයට අපි දෙයාර්ථ 22ක් එනවා. හරිද? එහෙමනම් මට ඊළඟට කියන්න කවුද කියන්නේ? ධම්මානන්ද මහත්තයාට පුළුවන් ද කියන්න දෙවෙනි පදයට අජ්ජත්තිකං චක්කු ඉන්ද්‍රියං කියන තැනට අපි දෙයාර්ථ කීයක් එනවද? අජ්ජත්තිකං චක්කු ඉන්ද්‍රියං. ධම්මානන්ද මහත්තයාට කියන්න පුළුවන්? අජ්ජත්තික වෙලා චක්කු ඉන්ද්‍රිය හැටියට හඳුනා ගන්න පුළුවන් රූප ධර්ම කීයක් තියෙනවද? කියන්න බලන්න උත්සාහයක් ගන්න බලන්න. එකයි. ඔව්. අජ්ජත්තික වෙලා චක්කු ඉන්ද්‍රිය වෙච්ච රූප ධර්ම එකයි තියෙන්නේ. අජ්ජත්තික වෙලා න චක්කු ඉන්ද්‍රිය වෙන එහෙනම් රූප ධර්ම කීයද? 4යි. 4යි. හරිද? මේ අභිදේයාර්ථ අහුලපු විදිහට එකඟයිද? 22යි 1යි 23යි 4යි 27යි. රූප 27ම ඇවිල්ලා තියෙනවා. හැම පදයකටම ධර්මතා ගොනු වෙලා තියෙනවා. ඉතුරු වෙච්ච මොනවත් නැහැ. එහෙමනම් මේ විදිහට තමයි ත්‍රිකය ගොඩ නැගෙන්නට ඕනේ. මං හිතනවා මේ විස්තර කිරීම පැහැදිලි වෙන්නට ඇති. ඒ අනුව හඳුනා ගන්නට පුළුවන් පළවෙනි පදයට පළවෙනි ත්‍රිකයට කොහොමද ඒක ගොඩ නැගුවේ කියලා. හොඳයි. පළවෙනි ත්‍රිකය විස්තර කරපු ආකාරය පැහැදිලිද? පද ගලපන විදිහ, පළවෙනි පදයේ තෝරා ගන්න විදිහ, ඒ ටික පැහැදිලිද? පැහැදිලි නැති එක්කෙනෙක් කරුණා කරලා ප්‍රශ්න කරන්න බලන්න. හැමෝටම පැහැදිලි වගේ. කොහොම සන්තෝෂයි. සමාවෙන්න සර්. දැන් මේ 600 ඉඳලා 603 මේ විස්තරය කරනකොට ඒ ඡේද ඔක්කොගෙම තියෙන ඔක්කොම විස්තර ලියන්න ඕනේද? නෑනේ. මෙහෙමයි. ඒක ස්පෙસિෆිකලි ඇහුවොත් ලියන්න ඕනේ. විශේෂයෙන් ඇහුවොත්. එහෙම නැතුව සාමාන්‍යයෙන් ත්‍රිකේ විස්තර කරන්න කිව්වොත් පෙය්‍යාලන් දාලා ලිව්වට කමක් නැහැ. දාලා ඡේද 600 ඉඳලා 603 කිව්වනම් වැඩිත් එක්කලා ඇති. එහෙම නැත්නම් ඡේදාංකයේ මතක නැත්නම් උපාදා රූප විස්තර කිරීමේදී චක්කු ඉන්ද්‍රිය විස්තර කළ ඡේද 4 මෙයට අතුලත් විය යුතුයි කිව්වනම් හරි. හොඳයි. හොඳයි. තව කාටද ප්‍රශ්න තියෙන්නේ? හලෝ. ඔව් කියන්න. මට 830 ඉස්සරක් විස්තර කරලා දෙන්න.
836 කතමං තං රූපං අජ්ජත්තිකං චක්කු ඉන්ද්‍රියං. දැන් බලන්නකෝ අජ්ජත්තිකං චක්කු ඉන්ද්‍රියං කිව්වහම මේ බලන්නකෝ වෙන්න අජ්ජත්තික රූප පහ. හරිද? අජ්ජත්තිකව අපිට තියෙන රූප පහයි. ඒකේ චක්කු ඉන්ද්‍රිය හැටියට එන්නේ මෙයා විතරනේ. පළවෙනි එක්කෙනා විතරයි චක්කු ඉන්ද්‍රිය හැටියට එන්නේ. සෝත ඉන්ද්‍රිය කියන්නේ චක්කු ඉන්ද්‍රිය නෙමෙයි. ගාන කියන්නේ චක්කුව නෙමෙයි. જીවහා කියන්නේ චක්කුව නෙමෙයි. කාය කියන්නේ චක්කුව නෙමෙයි. එහෙමනම් අජ්ජත්තික ඉන්ද්‍රිය හරි එහෙම නැත්නම් අජ්ජත්තික රූප පහ අතරින් චක්කුව ගණයට වැටෙන්නේ පළවෙනි එක්කෙනා විතරයි. එහෙමනම් අපි පදයක් ගොඩ නැගුවොත් අජ්ජත්තිකං චක්කු ඉන්ද්‍රියං කිව්වොත් එක්කෙනයි එන්නේ. මෙන්න මෙයා විතරමයි. අජ්ජත්තිකං න චක්කු ඉන්ද්‍රියං කිව්වොත් මේ හතර දෙනා. හරිද ඒක? හරි. හරි. ඒ විදිහට තමයි එන්නේ. තව ඒ වගේ පැහැදිලි නැති තැන් ඉන්න අය ගොඩක් ඉන්නවා උතර මම දන්නවා ඔය ප්‍රශ්න කලේ නැතුවට. සම වෙනසෙන් අර තුන්වෙනි පදේ සෝතායතනේ ඒව එහෙම කියලා නැතුව සෝත ඉන්ද්‍රිය ඒ විදිය කියන්නේ නැත්තේ ඇයිස? ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියලා අහනකොට සෝත ඉන්ද්‍රිය ඒ විදියටනේ එන්නේ. සෝතායතනේ කියලා. මෙතන ඉන්ද්‍රිය කියලා කියන්නේ නැත්තේ. එහෙමයි සර්. ඕක ඉතා ගැඹුරු ප්‍රශ්නයක්. මම කියන්නම් හැබැයි ඔක තේරෙන්නේ නම් තව අවුරුදු 2කින් විතර. දැනටත් යම්කිසි අදහසක් හිතට එයි. හැම වෙලාවකම මේ ධර්මතා ගැන කතා කරද්දී අපි ආයතන මට්ටමින් තමයි කතා කරන්නේ. හේතුවක් තියෙනවා. මෙතනදී චක්කු ඉන්ද්‍රිය ගැන කතා කළත් අපි ඒක කතා කරන්නේ ආයතන මට්ටමින්. නේ? චක්කු ඉන්ද්‍රිය. මෙතන අපි හැම වෙලාවකම කතා කරලා ඇත්තේ ආයතන මට්ටමකින්. හරි? දැන් මේ තුන්වෙනි පදේ දැක්කම මේක පැහැදිලිව පේනවා. පළවෙනි පදේ ගත්තත් පේනවා රූපායතන. ආයතනේව පුළුවන් තරම් ආයතන පේනවා. දැන් කබලින්කාරයකට ආයතනෙ කිව්වේ නෑනේ. කබලින්කාරෝ ආහාරෝ ආයතනං කියලා කිව්වේ නෑ. නමුත් රූපායතනං කියන එක කිව්වා. කාට හරි හිතන්න පුළුවන්ද මොකක්ද මේ මෙතන තියෙන ගැඹුරු ධර්මතාවය කියලා? උත්සාහයක් කරන්න බලන්න කවුරු හරි. මොකක්ද අදහසක් කියන්න පුළුවන්ද? බාහිර රූප ආයතන වශයෙන් අරගෙන තියෙන්නේ. නෑනේ ඉතින් මේ සෝතායතනේ මෙතන පෙන්නලා තියෙනවනේ. ඒක අජ්ජත්තික එකක් නේ. හරි. ආයතන විස්තර විදිහට දාලා තියෙනවානේ ආයතන ධාතු ඒවා වෙන් කරලා ඒ නිසා. ඒවා ආයතන විදිහට ගන්න ඕනේ. අපොයි නෑ මේ ඉන්ද්‍රියත් 22ක් විදිහට අපූර්වට විස්තර කරලා දීලා තියෙනවා භාවීසති ඉන්ද්‍රියෝ කියලා ඕනෑ තරම් බුදුහාමුදුරුවන්ගේ දහම මොනවද ඒකට කියන්නේ අර බෙදා බෙදා දක්වන එකක් නේ. ඉතින් හැම එකම බෙදලා පෙන්නලා දීලා තියෙනවා. ආයි කියන්න බෑ අරක බෙදලා නැහැ මේක විතරයි බෙදලා තියෙන්නේ කියලා කියන්න බෑ. ඒක නෙමෙයි උත්තරේ. ඒක ඒ වැඩේ දෙනවා නම් විතරයිනේ. මොකද්ද? ආයතනයක් වෙන්නේ ඒක ඒ වැඩේ කරනවා නන්නේ. නැත්තම් අන්න හරි. බොහොම සන්තෝසයි. අන්න හරි. හරි. ඒ කිව්වේ මොකද්ද? දැන් මේ කියන චක්කුව ක්‍රියාත්මක නොවන තාක්කල් ඒක චක්කුව නොවේයි. චක්කුව ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඒ අරබයා චක්කු විඥාන ධාතුව. එහෙම නැත්නම් චක්කු විඥාන සිත උපදින්නට ඕනේ. අපි නම් කිව්වා ආයතනයක් කියලා හඳුන්වීමේදී ධර්මතාවය තමයි හඳුන්වන අර්ථකථනය තමයි යම් කිසිවක් නිෂ්පාදනයක් වෙන්න ඕනේ. දැන් ආයතනයක් කියලා කියන්නේ ඒකනේ. හරි? මොනවද? ඩෙල්ටා ටොෆි ආයතනය කියලා කිව්වනම් දැන් මේ කියන්නේ කොරෝනා නෙමෙයි හොඳේ ටොෆි. එතකොට බාටා කියලා කිව්වනම් අපි දන්නවා සිරප්පු හදන ඉස්සර කම්පැනියක් තිබ්බා ඒක. එතකොට ඒ වගේ කලර් ක්‍රෝම් කිව්වනම් ඒකට අදාළ කෘත්‍ය කරන ආයතනය. මේ විදිහට ආයතනයක් වුණා නම් යම්කිසි දෙයක් හැදෙන නිපද වෙන ගොනු වෙන තැනක් තමයි ආයතනය කියලා කියන්නේ. එහෙමනම් මේ හැම තැනකදීම චක්කු ඉන්ද්‍රිය කියන එක ආතර කණ්ඩ කියන්නේ. හරි. අපි මයික්ස් ටික ඔෆ් කරගෙන ඉමු. හරි. ඊළඟට දැන් ආයතනයක් කියලා කතා කරන හැම වෙලාවකදීම එතන යම්කිසි නිෂ්පාදනයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් චක්කු ඉන්ද්‍රිය ගැන කතා කරනකොට එතනදී ආයතන මට්ටමින් වැඩේ සිද්ධ වෙන වෙලාවෙදි තමයි. ඒ කියන්නේ චක්කු විඥාන සිත ඉපදෙන වෙලාවෙදි තමයි අපි චක්කු ඉන්ද්‍රිය හැටියට හඳුනාගන්නේ. ඇයි? චක්කු ඉන්ද්‍රිය පැත්තෙන් අරන් කතා කරනවා නම් ඉන්ද්‍රිය කියලා කියන්නේ
චක්කු විඥාණය ඇති කර දීමට ඉන්ද්‍රිය භාවයෙන් අධිපති භාවයෙන් ඉදිරිපත් වෙන එක්කෙනා චක්කු ඉන්ද්‍රිය. එතකොට චක්කු ඉන්ද්‍රිය බවට පත් වෙන්න නම් එයාගේ අධිපතිත්වය එයා පෙන්නලා ඉන්න ඕනේ. පෙන්වන්නේ ආයතන මට්ටමේ. මේ ආයතනයේ සක්‍රිය වෙන්න ඕනේ. චක්කායතනයේ සක්‍රිය වෙන්න ඕනේ. එතකොට චක්කායතනයේ සක්‍රිය වෙන හැම වෙලාවකම චක්කායතනයේ සක්‍රිය වෙන්න බෑ තනියම. ඒ සඳහා රූපායතනය අවශ්‍යයි. මේ විදිහට චක්කායතන රූපායතන සෝතායතන සද්ධායතන ගහනායතන ගන්ධායතන ජීවායතන රසායතන කායායතන පොට්ටබ්බායතන මනායතන ධම්මායතන මේ විදිහට මේවා සක්‍රිය වෙන්න ඕනේ. අපි කතා කරන්නේ රූපකාණ්ඩයේ විතරක් නිසා නාම ධර්ම ටික අයින් කරලා අහකට දාන්නකො. ඒ අනුව චක්කසෝත ගාන ජීවහා කායි කියන පහයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටිකයි හැම වෙලාවකම බාහිරයේ ඔහේ කලුගල් හැටියට තිබුණාට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කෙලෙස් ඇති වෙලා අපි සංසාරයට වැටෙන්නේ මේවා ආයතන මට්ටමටපත් වුණොත් විතරයි. ඒ නිසා අපි සැලකිලිමත් වන්නේ අපිව සංසාරයට එක්ක යනවද එහෙම නැත්නම් නිර්වාණයට පමුණුවනවද කියන එක ගැන විතරනේ. අපිට ප්‍රශ්නයක් තියෙන්න ඕන එච්චරයි. එතකොට ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ ආයතන කෘත්‍ය සිදු වෙන වෙලාවේදී විතරයි. එහෙම සිදු නොවුනොත් යම් කිසි දෙයක් අරබයා අපිට චක්කු විඥානේ ඉපදුනේ නැත්නම් ඉතින් මොකෝ අපි දන්නෙත් නැහැ මොනවත් නැහැ. කිසි කරදරයක්වත් නැහැ අපිට. හොඳකුත් නැහැ නරකකුත් නැහැ. හරි. නමුත් ආයතන කෘත්‍ය සිදු වුණා නම් එතන චක්කු විඥානය ඇති වෙනවා. චක්කු විඥානය ඇති වුණා නම් ඒකට හොඳයි හෝ නරකයි හෝ කියන්න වෙනවා. කිව්ව ගමන් කුසලෝ අකුසලෝ රැස් වෙනවා. එතකොට එක්ක පුඤ්ඤාපි සංකාර නැත්නම් අපුඤ්ඤාපි සංකාර. කොහෙන්ද කෙලවර වෙන්නේ? සංසාරේ. කෙලවරක් නැහැ. එතකොට ඉස්සරහට යනවා. ඒ නිසා මේ හැම එකක්ම අපි විස්තර කරලා තියෙන්නේ ආයතන මට්ටමේදී. ඒ නිසායි මේ හැම තැනකදීම ආයතනයේ ඉස්සරහට දාලා තියෙන්නේ. මේක මට තව පැත්තකින් කියන්න පුළුවන්. ඔයගොල්ලෝ නිර්වාණ ධාතුව ගැන සාකච්ඡා කරන යම් තැන්වලදී පෙන්නලා ඇති ආයතන නිරෝධේ නිර්වාණයයි කියලා. ආයතන මට්ටමින් ඒ දේ උපද්දවන්නේ නැත්නම් අන්න ඒ අවස්ථාව නිර්වාණය කියලා අරගන්නෙත් ওই නිසා තමයි. ඒ කියන්නේ කුසල වශයෙන් ආයතන රැස් කිරීමක් වෙන්නේ නැත්නම්. ඒ නිසානේ රහතන් වහන්සේට අපි අරගන්නේ ක්‍රියාසිත. ඒ ආදී වශයෙන් ඒවා අපි විස්තර කරලා ඉස්සරහට මතක තියාගන්නට ඕනේ. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඕක ගැඹුරෙන් හිතන්න. ඕක තමයි උතන තියෙන ධර්මතාවය. හරිද? අපිට ප්‍රශ්නයක් නැහැ බාහිර ලෝකයේ මොනතරම් දේ සිද්ධ වුණත්. හරි? වැස්ස වැටුණත් නැතත් ඒ ඔක්කොම අපිට ප්‍රශ්නයක් නැහැ. ඒවා පරිසර සාධක අනුව සිදුවෙමින් යයි හේතුඵල ධහමට අනුව. අපි කන්සර්න් වෙන්න ඕනේ අපිව සසරට ඇදලා දානවද? කියන්නේ ගමන යනවද නවත්තනවද? ඕකනේ අපිට ප්‍රශ්න තියෙන්නේ. ඔය සඳහා ආයතන කෘත්‍ය තමයි මුල් තැනට එන්නේ. ඒ නිසායි හැම එකක්ම ආයතන මට්ටමින් දක්වන්නේ. ආමනාද ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ? මේ විභාගෙදී ඉන්ද්‍රියසික වගේ එකක් ආවොත් බැරි වෙලා අර පෙయ్యාලන් වලදී හතර يعني නියමයක් අවශ්‍ය වෙන්නේ නැද්ද පෙయ్యාලන් වල? මෙහිමයි හැම වෙලාවකම මට මේක ඩිෆෝල්ට් විදිහට උත්තරේ දෙන්න බෑ. මේ ප්‍රශ්නෙට මෙහිමයි උත්තරේ දෙන්න ඕනි කියලා. සමහර වෙලාවට කෙටි ප්‍රශ්නයක් විදිහට අර ටට්ටු ටික් කියලා ගහන එහෙම නැත්නම් උත්තර හතරෙන් තෝරන විදිහේ ප්‍රශ්නයක් විනාඩියකට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහටත් යම්කිසි වචන පෙළක් අපිට ගොනු ගන්නන්න පුළුවන්. ඒ වචන පෙළම ඉදිරිපත් කරන්න පුළුවන් විනාඩි 20ක ප්‍රශ්නයක් හැටියට. හරිද? දැන් උදාහරණයක් හැටියට කතමන්තං රූපං බාහිරං නචක්කු ඉන්ද්‍රියං කියලා කිව්වනම් එතනදී රූපායතනම්පේ කබලින්කාරෝ ආහාරෝ කියන තැන රූප 21යි කියලා එන උත්තරේට ඉරි අඳින්න තිබ්බනම් ඒක විනාඩිය උත්තරයක්. ඕකම විනාඩි 20ක ප්‍රශ්නයක් හැටියට ගහලා තිබ්බනම් අපිට අන්න එතනදි විස්තර කරන්න වෙනවා චක්කු ඉන්ද්‍රිය කියන්නේ මේකයි මේක බාහිර කොටේ නැහැ. ඒ නැති නිසා මේක මේ චක්කු ඉන්ද්‍රිය නොවන බාහිර ටික වෙන්නේ මෙන්න මේ ටික විතරයි කියලා රූප ධර්ම ඔක්කොම ටික ලියලා පෙන්වන්න වෙනවා බාහිරයේ තියෙන 21ක්. ඇයි විනාඩි 20ක ප්‍රශ්නයක් නිසා. ඒ අනුව ප්‍රශ්නය දිහා බලලයි ඒකට ලැබෙන ලකුණු ගාන ඇලොකේට් කරලා තියෙන්නේ කොහොමද දිහා බලලයි උත්තරේ ඩිසයිඩ් කරන්න ඕනේ. මට කියන්න බෑ මෙන්න මේ වචන පෙළට විනාඩි මෙච්චරයි නියමිත කියලා.
ඒ අනුව විනාඩි 20ක ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ විනාඩි 20ක ප්‍රශ්නයට පිළිතුරු ලියන විදිහකට ඒක ගලප ගන්නට ඕනේ. එහෙම වෙලාවකදී හැබැයි ඉතින් ඔළුවේ තියෙන ඔක්කොම ටික ලියන්න යන්න එපා. මොකද ඒක කරන්න බැරි වැඩක්. මම දකින්න මම අහලා තියෙනවා දැකලා තියෙනවා. පසුගිය ප්‍රශ්න පත්‍ර වුණත් දන්න ඔක්කොම ලියන්න ගිහිල්ලා ඊළඟ ප්‍රශ්න වලට කාලය නැති කරගෙන තියෙනවා. ප්‍රශ්නයට උත්තර ලිව්වා ඉවර කරන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ විනාඩි 20 නම් ප්‍රශ්නෙට තියෙන්නේ විනාඩි 20න් පස්සේ දෙවෙනි ප්‍රශ්නේ පටන් ගත යුතුයි. හරිද? එච්චරයි. ඒ අනුව පළවෙනි ප්‍රශ්නෙට උත්තර ගැලපීම විනාඩි 20කට ලියන්න පුළුවන් වපසරිය හිතාගෙන ඒක තමයි ලියන්න ඕනේ. එතකොට පෙయ్యාලන් දානවද දානවා නම් කොතනද? ආදී වශයෙන් ටික තම තමන්ම තමයි ඩිසයිඩ් කරගන්න ඕනේ. ප්‍රශ්නයකට අදාළව මූලික කාරණා ටික ඉස්සරලා ගොනු කරගන්න ඒ කාරණා ටික කොහොම හරි ලියවෙන්නට ඕනේ. ඒ ටික ලියුණාට පස්සේ ඔයගොල්ලන්ට ඩෙකරේෂන් දාන්න පුළුවන් වෙලාව ඉතුරු වෙනවා. හරිද? මූලික ටික ලියවෙන්න ඕනේ. මොකද විභාගයකට ලකුණු දෙන්නේ මූලික කාරණා වලට අදාළව. ඔයගොල්ලෝ බාහිර කාරණා ගොඩාක් ලිව්වත් වැඩක් නැහැ. මූලික කාරණා ටික ලියවිලා නැත්තම් අර ලකුණු දෙන්න මාකින් ස්කීම් එක අනුව විදිහක් නැහැ. ඒ නිසා ඒක හරියට තේරුම් අරගෙන ලියන්නට ඕනේ. හරි. දැන් එහෙනම් පළවෙනි ඔව් මේක මේ රහතන් වහන්සේලාගේ රූපස්කන්ධයටත් ගැලපෙනවද මේක? මෙතන කවුවත් කියලා නෑ නේද මේ සාසවා හරි එහෙම නැත්නම් පුතඥාවා හරි කියලා එහෙම කියලා නෑනේ. ඒතර ගැලපෙන්න ඕන නේද? ගැලපෙනවා තමයි. මේක මුළු රූප ධර්ම ටික බෙදීම ඕනෑම කෙනෙක් සඳහා ගැලපෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ හිතලා බලන්න අපරියාපන්නයේදී රූප ධර්ම තියනවාද කියලා. ඒක ක්‍රියාසිතල ආයතන මට්ටම ක්‍රියාසිතකින් රූපයක් ගැන සාකච්ඡා කරද්දී ඉස්සරළම බලන්න ක්‍රියාසිත ඇති වෙන රහතන් වහන්සේ ඉන්නේ අපරියාපන්නයට රූප ධර්ම තියනවාද? රූප ධර්ම අපි හැම එකක්ම සාකච්ඡා කරන්නේ කාමාවචරං කියලා. ඒක කාමාවචර මට්ටමේ තියෙන ධර්මතාවයක්. සමාවෙන්නේ. එතකොට එතන 835 දී රූපායතනම් පෙయ్యාලං කබලින්කාර ආහාරෝ කියලා 22 ලෙහෙනකොට සමාවෙන්නේ. එතකොට රූපායතන එතකොට සත්සෝතායතන ඒ විදිහට නේද එතකොට 22 එන්නේ. එතකොට කියන්නේ රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ඉන්ද්‍රියම්, පුරුෂේන්ද්‍රියම්, ජීවිතේන්ද්‍රියම්, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස ලෞතම්, පුතා කම්මජතා, උපජීව සංසිද්ධ රදානිසතා, කබලින්කාර ආහාර උච්චරයි. එහෙමයි සර්. එතකොට ඒක 837 අර විදියට සෝතායතන කායතන කියලා තිබ්බට ඒක අපි එච්චර හිතන්න ඕනේ. ඒක අපි හිතන්න ඕනේ ඒක කියලා තින්නේ චක්කු ඉන්ද්‍රිය වගේ සෝත ඉන්ද්‍රිය තමයි එතන තියෙන්නේ කියලා නේද සර්? එතකොට දැන් 15කටත් එතන තියෙන්නේ මේ ටික නේද සර්? එතකොට 837 දීලා තියෙන්නේ සෝතායතනම් පෙయ్యාලං කායායතනම් කියන තැන. එතන තියෙන්නේ සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායායතනේ. එච්චරයි. හතරයි. ඒක ණය ක්‍රමයේ අපි ඉදිරිපත් කරන්නේ ආයතන මට්ටමින් නිසා ඒක ආයතන මට්ටමින් ලිව්වා නම් වඩා හොඳයි. ඉතින් භාගයකට ඔක හදිස්සියේ චක්කු ඉන්ද්‍රිය කියලා ලිව්වත් ලකුණු කපන එකක් නම් නැහැ කියලා මම හිතන්නේ. හරිද ඒක එතකොට? හරි. එහෙමනම් පළවෙනි ටිකේ ගැන මට පේන ප්‍රශ්නයක් නැහැ වගේ. එහෙමනම් මේ විදිහට ඒකේ අපි දෙයාර්ථ ඇහිඳ ගැනීම සිද්ධ කරන්න පුළුවන්. පළවෙනි එකට පද 20 මේ රූප ධර්ම 22ක් ගුණ වෙනවා. දෙවෙනි ත්‍රිකයේ දෙවෙනි පදයට එක රූප ධර්මයයි ආවේ. තුන්වෙනි පදයට රූප ධර්ම 4ක් ආවා. හරිද? මේ විදිහට මේක බෙදා දක්වන්නට පුළුවන් වෙන්නට ඕනේ. අපි දැන් ඊට පස්සේ සෝත ඉන්ද්‍රිය අරගත්තා නම් දෙවෙනි එක සෝත ඉන්ද්‍රිය. ඒකත් අර විදිහමයි 838 වෙනි ඡේදයෙන් තමයි පෙන්වන්නේ. හැබැයි එතන ඉතිරි රූප ධර්ම ටිකත් පෙయ్యාලං කරලා තියෙනවා. කතමන්තං රූපං බාහිරං න සෝත ඉන්ද්‍රියං පෙయ్యාලං ගානේන්ද්‍රියං පෙయ్యාලං ජීවේන්ද්‍රියං පෙయ్యාලං න කායේන්ද්‍රියං කියලා ඒ ඔක්කොම ටික පෙන්නගෙන යනවා. ඒ 838 කියන්නේ තනි ත්‍රිකයක් විතරක් නෙමෙයි ත්‍රික රාශියක් එකතු කරලා පෙయ్యාලං කරලා තියෙන්නේ. මම ඒක එකක් විතරයි අරන් තියෙන්නේ. සෝතේන්ද්‍රිය විතරක් උලුප්පා ගත්තොත් එහි පදපේළිය මේ විදිහටයි ගොඩනැගිය යුත්තේ. අතමං තං රූපං බාහිරං න සෝත ඉන්ද්‍රියං. බාහිරං න සෝත ඉන්ද්‍රියං. බාහිර ධර්ම කවදක්වත් සෝත ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේක පළවෙනි පදේ හැටියට මුළු ගොඩම එකපාරටම අයින් කරන්නේ. එහෙමනම් රූපායතනයේ සිට කබලින්කාරෝ ආහාරය දක්වා අර විස්තර කරපු රූප 22 කෙලින්ම අපි අයින් කළා. ඒව සෝත ඉන්ද්‍රිය නෙමෙයි කියලා. පළවෙනි පදේ ගොඩනගන්නේ එහෙමනේ. අජ්ජත්තික බාහිර වලින් පද තුනකට කඩද්දී බෙදෙන්නේ නැති පදය. මෙතනදී බාහිර පදය. එහෙමනම් අපි බාහිර රූප ටික කෙලින්ම අයින් කළා.
බාහිර ධර්ම ටික සෝතේන්ද්‍රිය නොවේමයි කියලා. මොකද සෝතේන්ද්‍රිය හැම එකම අජ්ජත්තිකමයි. එහෙනම් බාහිර කිසි තැනක සෝතේන්ද්‍රිය දකින්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක අයින් කළා. දෙවෙනි පදයේ කතමං තං රූපං අජ්ජත්තිකං සෝතේන්ද්‍රියං. දැන් එතකොට අජ්ජත්තික කාණ්ඩය තමයි දෙකට බෙදෙන්නේ. බාහිර කාණ්ඩය දෙකට බෙදෙන්නේ නැහැ. දෙකට බෙදෙන්නේ නැති එක ඉස්සලම අයින් කළා. දෙකට බෙදෙන එක ඊට පස්සේ පෙන්නනවා. ඒකෙනුත් උක්තය මාත්‍රිකාවට අදාළ කොටස පළවෙනියට පෙන්නලා ඊටු ටික දෙවෙනියට පෙන්නන්නේ. දැන් මෙතන අපි සෝතේන්ද්‍රිය ගැනනේ කතා කරන්නේ. මාත්‍රිකාව සෝතේන්ද්‍රියනේ. එහෙමනම් සෝතේන්ද්‍රිය සම්බන්ධයෙන් ත්‍රිකය ගොඩ නගද්දී දෙවෙනි පදේ හැටියට ගන්නේ අතමන්තං රූපං අජ්ජත්තිකං සෝතේන්ද්‍රියං. අජ්ජත්තික ගොඩෙන් සෝතේන්ද්‍රිය කවුද? එතකොට ඉතින් සෝතේන්ද්‍රිය කියන්නේ කවුද කියලා අපිට පෙන්නලා දෙන්න වෙනවා. ඒක අපි උපාදා රූප යටතේ ඉගෙන ගත්ත ඡේදාංක 604 ඉඳලා 607 වෙනකන් කොටස. ඒක තමන් මේ විදිහට තේරුම් අරගන්න ඕනේ. මේ කියන්නේ මෙහෙමයි කියලා. හැම වෙලාවෙම පෙయ్యාලන් ලියා ගන්න දැන් දක්ෂ වෙන්නට ඕනේ. ඊළඟට තුන්වෙනි පදේ හැටියට කතමං තං රූපං අජ්ජත්තිකං න සෝතේන්ද්‍රියං. දැන් පළවෙනි මෙතනදී කිව්වේ අජ්ජත්තිකං සෝතේන්ද්‍රියං. දැන් න සෝතේන්ද්‍රියං. න සෝතේන්ද්‍රියං වෙනකොට චක්කායතනම් පෙయ్యාලන් කායායතන. හැබැයි මෙතන චක්කායතනෙන් පටන් අරගෙන කායායතනෙ දක්වා කිව්වම එකපාරට කෙනෙක්ට හිතන්න පුළුවන් මෙතන පහම තියෙනව නේද කියලා. චක්කුසෝත ගාන ජීවහා කාය. නමුත් මේ තමයි ඉතින් ලියන රටාව. නමුත් මෙහිදී අපි තේරුම් ගන්නට ඕනේ මේක මෙහෙම ලිව්වට පෙయ్యාලන් කළාට මේකේ මැද්දේ තියෙන අජ්ජත්තික වූ සෝත ඉන්ද්‍රිය එළියට අරන් තියෙන නිසා මෙතෙන්ට එන්නේ 4යි කියන එක ඒක දැන් තේරුම් යන්නට ඕනේ. එහෙම තමයි ධම්මසංගණී එක උරුප්පා දක්වන්නේ. අපිත් ඒ ක්‍රමයට පුරුදු වෙන්නට ඕනේ. හරිද? ඒ අනුව පළවෙනි පදේ රූප සංඛ්‍යාව 22යි, දෙවෙනි පදේට එක රූපයයි එන්නේ, තුන්වෙනි පදේට රූප 4යි. 22යි 1යි 23යි 4යි 27යි රූප 27ම ගොනු කරලා පෙන්නලා තියෙනවා. මේ කතා කළේ සෝත ඉන්ද්‍රිය ගැන. ගාන ඉන්ද්‍රිය කිව්වත්, ජීවහා ඉන්ද්‍රිය කිව්වත් මේ විදිහම තමයි. පළවෙනි පදේ හඳුනා ගන්න ඒක කොහොමද අයින් කරන්නේ කියලා දැන් තේරෙනවා. බාහිර කොටස ඔක්කොම අජ්ජත්තික වූ සෝත ඉන්ද්‍රිය නොවන නිසා ඒ ටික පළවෙනි පදේ හැටියට අරන් අයින් කළා. දෙවෙනි පදේ තෝරාගන්නේ අජ්ජත්තික වූ රූපකාණ්ඩය දෙකට බෙදන්න. උක්ත පදයට කොටස පළවෙනියට ගන්න. උක්ත පදේ නොවන අනිත් ටික දෙවෙනි කොටසට ගන්න. පැහැදිලිද ඒක? මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ගාන ඉන්ද්‍රිය මේ මොනවාද සෝතේන්ද්‍රිය නෙමෙයි කිව්වේ. ගාන ජීවහා කායත් මේ විදිහම තමයි ලියන්නේ. සෝතේන්ද්‍රිය කියන එකට ගාන ඉන්ද්‍රිය ලියන්නේ. ඒ ආදී වශයෙන් ඒ ටික කියනවා. හැබැයි මේක අවබෝධයෙන් කරන්නට ඕනේ. ඒ තැන මෙන්න මෙතන තියෙන පදේ හරියට උපාදා රූප කොටෙන් කොයි ඡේදයේද ගන්න කියන එක තේරුම් ගන්නට ඕනේ. ආපස්සට පෙරලලා බලන්න. උපාදා රූප තුල තියෙන අදාළ ඡේදය අරගන්නට පුළුවන්. දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. දැන් කෙනෙකුට මේ වෙනකොට හිතිලා නැද්ද? අනේ ඉතින් මොකටද මේ විදිහට බෙද බෙද යන්නේ කියලා. හිතුනේම නැද්ද? යා නිකමට හරි හිතෙන්නේ නැති. මේ මොකද්ද මේ කරන්නේ කියලා නේද? ඔක ඔයගොල්ලන්ට තේරුම් යනවා. තව ඉස්සරහට ඉගෙන ගනිද්දී උදාහරණයක් හැටියට කතාවත් ප්‍රකරණයේ ඉගෙනගෙන ඉස්සරහට එනකොට එක තැනක් සඳහන් වෙනවා වෝහාර කතා කියලා. වෝහාර කතා කියන තැනදී එතන විස්තර වෙන්නේ ඒ ධර්මය විකෘති කරලා විස්තර කරන්න පටන් ගත්ත එක්තරා කණ්ඩායමක්. ඔවුන්ගේ විකෘති වූ මතය හමුවේ ඒ මතය වැරදි වගට කතාවස්තු ප්‍රකරණය ඉදිරිපත් කරන තර්ක ටික. හරි? ඉදිරිපත් කරන ප්‍රති උත්තර ටික. එතනදී එක්තරා කණ්ඩායමක් විස්තර කරන්න ගත්තා බුදුරජාණන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ ලෝක ව්‍යවහාරයෙන් අයින් වෙලා ඉන්නේ. එහෙමනම් රහතන් වහන්සේ හැම වෙලාවෙම කතා කරන්නේ ලෝකෝත්තර ව්‍යවහාරයෙන් පමණයි කියලා. බාණ්ඩික මතයක් එක්තරා නිකායක් අරගත්ත මතයක් මේ. භාග්‍යවතුන් වහන්සේ හරි රහතන් වහන්සේ කෙනෙක් වුණා නම් ඔවුන් ඊට පස්සේ අදහස් වමාරු කරගන්නේ ලෝකෝත්තර ව්‍යවහාරයෙන් පමණයි. ඉතින් ඕක වැරදි කියලා එකපාරට කෙනෙක්ට නොහිතෙන්නත් පුළුවන්. ඈ අනේ ඉතින් රහතන් වහන්සේනේ ඇත්ත වෙන්න ඇති කියලා අපිටත් හිතෙන්න පුළුවන්. නමුත් ඒක වැරදි. එයි මේ බලන්නකෝ. දැන් මේ කියන අර්ථ දැක්වීම තුළ පැහැදිලිව පෙන්නනවා. හරි? සෝතේ සඳහා ඉන්ද්‍රියවන් කියන සෝතේ කියන්නේ ශ්‍රවණය සඳහා. ඇසීම සඳහා ඉන්ද්‍රිය වන්නේ සෝත ඉන්ද්‍රියමයි කියන එක මෙතනදී පැහැදිලිව පෙන්නනවා. හරිද? ආයේ දෙකක් නැහැ කියලා එතන පෙන්නනවනේ.
මේ සෝතේන්ද්‍රියමයි ඒක අජ්ජත්තික වූ ඉන්ද්‍රියක්මයි. හරිද? එතන දෙකක් වෙන්නේ නැහැ. එකක් විතරමයි ආවේ. අනිත් ඔක්කොම අයින් කරලා තියෙනවනේ. හරිද? වෙනත් කිසිදු රූප ධර්මයක් ශබ්දය ඇසීම සඳහා යෙදෙන්නේ නැහැ කියන එක එතනින් ස්ථිරයිනේ. හරි? ඒ අනුව අපිට බණ අහන වෙලාවට එක කනකුයි සාමාන්‍යයෙන් අපි මේ මොනවද සමාජයත් එක්ක කතා කරන වෙලාවට ඒ කතා කරන ඒවා අහන්න තව කනකුයි අපි ගාව නැහෙනේ. ඈ බණ අහන බුදුහාමුදුරුවෝ බණ කියනකොට අහන්න අපිට එක කනක්. ඇයි ලෝකෝත්තර නම් ශ්‍රවණේ මේ දේශනා කරන්නේ අපිට ඉතින් ඒ ලෝකෝත්තර එක එහෙනම් අහන්න ලෝකෝත්තර කනකුත් තියෙන්න එපාය. එහෙනම් පෘථග්ජනයන්ට ලෝකෝත්තර කනයි ලෞකික කනයි කියලා කන් දෙකක් තියෙන්න ඕනේ. මේ ආදී වශයෙන් මේ වැරදි මත සමාජගත වීම සිදු වෙන්නේ මෙන්න මේ ධර්මතා හරියට තේරුම් ගන්නේ නැති වුණා. හරිද? ඒවා හොඳ ලස්සනට විස්තර වෙනවා ඒ කතාවත්තු ප්‍රකරණයේ. ඒ විවිධ ආකාර වූ වැරදි මත එකින් එක අරගෙන ඒවා නිෂේධ කරලා තියෙන හැටි හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ සඳහා පදනම සැකසෙන්නේ මෙන්න මේ වාගේ මේ ධර්මතා තුලින්. බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ දේශනා කරද්දී කතාවත්තු ප්‍රකරණය කියලා එකක් මූලිකව දේශනා කළේ නැහැ. නමුත් ඒ සඳහා මාතෘකා තැබූ බවත් ඒ මාතෘකා මූලික කරගෙන මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කතාවත්තු ප්‍රකරණය ලියා දැක්වූ වගත් සඳහන් වෙනවා. ඒතකොට කොහෙද මාතෘකා ටික බුදුහාමුදුරුවෝ උලුප්පා දක්වා තියෙන්නේ? මෙන්න මේ වගේ තැන්වල. මේ හැම තැනකදීම දේශනාවේ විස්තර කරන්නේ ඊට අදාළ මාතෘකාව තමයි. ඒක මේ විදිහට අර්ථ නොදක්වාට මේ තුලින් ගම්මෙවන්නේ මේ දෙයයි. ඒ විදිහට තමයි මේක ඉස්සරහට විකාශනය වෙලා එන්නේ. මේ ධර්මතා මූලික කරගෙන තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කතාවත්තු ප්‍රකරණේ නිර්මාණය කරන්නේ සියලුම මිච්ඡාවාද නිෂේධ කරමින් පෙළ දහම තුල ඒ එකකටවත් ඉඩක් නැති වගේ දක්වමින් නිවැරදි පෙළ දහම සුද්ධ කරලා ඉදිරියට දක්වන්න කතාවත්තු ප්‍රකරණේ ලිව්වේ මේ වගේම පදනම් කරගෙන. ඒ නිසා මේක අතිශය ගැඹුරුයි අතිශය වැදගත්. අපිට තේරුම් නැති උනායි කියලා ඒකේ ගැඹුරක් නැහැ කියලා අපිට නිගමනය කරන්නට බෑ. හරි. දැන් ඊට පස්සේ අපි කතා කළා චක්කු ඉන්ද්‍රිය කතා කළා සෝත ඉන්ද්‍රිය. දැන් මට ගාන ඉන්ද්‍රිය ජීව ඉන්ද්‍රිය කතා කරන්න අවශ්‍යයක් නැහැ. මොකද ඒවා ඉතින් මේ විදිහම තමයි. ඒ වෙනුවට මම කාය ඉන්ද්‍රිය අරන් පෙන්නන්නම්. කාය ඉන්ද්‍රියත් මොනවද වෙනස්කම් තියෙනවද කියලා. ඒකත් අර විදිහමයි. කතමන් තං රූපම් බාහිරං න කාය ඉන්ද්‍රිය. මොකද බාහිර ධර්ම කිසි එකක් කාය ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා බාහිර ධර්ම ටික කෙලින්ම අයින් කරන්න පුළුවන්. ඒ නිසා පළවෙනි පදේ හැටියට ඒක අරගත්තා. ඊළඟට අජ්ජත්තික දෙකට බෙදෙනවා. එතනදී කායික උක්ත වෙන කරුණ පළමුව ගන්නවා. අජ්ජත්තිකං කාය ඉන්ද්‍රියං කිව්වාම යෝ කායෝ චතුන්නම් මහා භූතානං උපාදාය පසාදෝ පෙය්‍යාලම දීලා තියෙනවා. ඡේදාංකාර පරණේව 616 ඉඳලා 619 වෙනකම්. තුඤ්ඤෝ ගාමෝපේසෝ ඉදන් තන් රූපං අජ්ජත්තිකං කාය ඉන්ද්‍රියං කියලා ඒ ටික වෙන්න මෙයාමයි කාය ඉන්ද්‍රිය කියන්නේ කියලා විස්තර කළා. ආයෙත් තව තැනක එහෙම වෙන මොකක් හරි එකක් එහෙම කාය ඉන්ද්‍රිය කියලා ගන්න බෑ. වෙන්න මෙයාමයි. මේ මෙච්චර ප්‍රමාණයකින් විස්තර කරලා තියෙන මෙයාමයි. හරිද? ඊළඟට කතමන්තන් රූපං අජ්ජත්තිකං න කාය ඉන්ද්‍රියං කියලා කිව්වාම අන්න අනිත් ටික අරගත්තා. එතනදී බලන්න චක්කායතනම් පෙය්‍යාලං ජීවහායතනම් කියලා තියෙන්නේ. කාය ආයතනෙන් දක්වා ආවේ නෑ. මොකද අග්ගිස්සනේ. අග්ගිස්සෙදි කාය ආයතනය කෙලින්ම එළියට ගත්ත නිසා ජීවහායතනෙ නවත්තගෙන පෙන්නවා. පටන් ගන්නකොටත් එහෙමනේ චක්කායතනෙ කතා කරද්දී මෙතන පටන් ගත්තේ මොකෙන්ද? චක්කායතනෙ පෙය්‍යාලං කාය ආයතනම් කියලා නෙමෙයි කිව්වේ. එතන කිව්වේ සෝත ආයතන. හරිද? ඒ විදිහටනේ පෙන්වන්නේ. එහෙනම් ඒක අග්ගිස්ස කෙරවල කායින්ද්‍රිය ගැන කතා කරනකොට අග්ගිස්ස කෙලවර කායතනන් කියලා ගන්නෙ නෑ. අග්ගිස්ස අරගත්තේ ජීවහායතනන් කියලා. ඒක දැන් කලින් මේ බලන්නකෝ. දැන් මෙතන මොකද්ද මේ සෝත ඉන්ද්‍රිය කතා කරද්දී චක්කායතනං කාය ආයතන. හරිද? චක්කායතනං කාය ආයතන. හරිනේ? නමුත් සෝත ඉන්ද්‍රිය මේ මොනවාද කාය ඉන්ද්‍රිය ගැන කතා කරද්දී චක්කායතනං ජීවහායතන. කායයතනකන් ගියේ නැහැ. මොකද අග්ගිස්සට ඔය කායයතනය වෙනම අයින් කරගත්තු නිසා. මෙතන දෙවෙනි පදයට ගත්ත නිසා. අර ඒ වගේ සුළු සුළු වෙනස්කම් හැර වෙන දෙයක් නැහැ. නමුත් මූලික ධර්මතාවය එකමයි. ඒ අනුව ඒක තේරුම් ගන්නට පුළුවන්. හරිනේ. මොන හරි ගැටලුවක් තියනවද ඉන්ද්‍රිය ත්‍රික පහ ගැන? චක්කායතන, සෝතායතන, ගානායතන, එහෙම නැත්නම් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන පහ ගැන මොන හරි
සැකයක් විචිකිච්ඡාවක් එහෙම තියෙනවද? මෙතනත් අපිට රූප ධර්මතා ටික එන්නේ 22යි 1යි 4යි කියලා. මේ විදිහම තමයි එන්නේ. පැහැදිලිද ඒවා? සමාවෙන්න 840 මේ එතකොට ඒ 4යි නේද සර් චක්කායතන ඔව් එතන 4යි එන්නේ. 4යි චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන 4යි. හරි සර් ඒක මට වඩා හොඳයි. එහෙමනම් ඊට පස්සේ දැන් අජ්ජත්තික රූප පහම අපි කතා කළා. චක්කුසෝත ගාන ජීවහා කාය කියන පහ ඉවරයි. නමුත් තව ඉන්ද්‍රිය ධර්ම තුනක් තියෙනවා. ඉත්ත්‍ින්ද්‍රිය, පුරුෂින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය. අපි ඒකෙන් එකක් අරන් බලමු. අන්න එතකොට ඔව් සමාන 839 එතකොට සර් එතන රූප තුනක් වගේ එහෙම වෙන්නේ නැද්ද? කායින්ද්‍රිය උනාම පඨවි මොනවද කායින්ද්‍රියට තියෙන රූප තුන කියන්න බලන්න. පඨවි තේජෝ වායෝ. එහෙම එකක් අපි මීට කලින් ඉගෙන ගත්තද? කියන්නේ පොට්ටබ්බ අපි එහෙම පඨවි තේජෝ වායෝ කියලා ගත්තේ කයට අරමුණු වෙන පොට්ටබ්බ රූපේනේ. පොට්ටබ්බ ආයතනේ. ඒක කාය ආයතනෙත් එක්ක පටල ගන්න එපානේ. කාය ආයතනේ හැම වෙලාවකම කාය ආයතනය. ඒක ඇහැට පේන ධර්මයක්ුත් නෙමෙයි අනිදස්සන ධර්මයක්. ඒක අර චක්කුසෝත ගාන ජීවහා කාය කිව්වා වගේම මේක වෙනමම ප්‍රසාද රූපයන්ගේ උපවත් බව මිසක් වෙන දෙයක් නෙමෙයි. බැරි වෙලාවක කායේන්ද්‍රියට තුනක් කියලා කිව්වා නම් චක්කුවටත් තුනක් කියන්න ඕනේ, සෝතයටත් තුනක් කියන්න ඕනේ, ගානයටත් තුනක් කියන්න ඕනේ, ජීවහාවටත් තුනක් කියන්න ඕනේ. එහෙම කියලා නැහැ. තුනක් කියලා අපි හඳුනන්නේ හැම වෙලාවකම පොට්ටබ්බ ආයතනෙට. පටල ගන්න එපා ඒක. හරි ඊට පස්සේ අපි ඉන්ද්‍රිය ඉත්ත්‍ින්ද්‍රිය ගැන කතා කරමු. එතනදී කතමන්තන් රූපං අන්න බලන්න දැන්. දැන් ඉත්ත්‍ින්ද්‍රිය කතා කරනකොට ඉත්ත්‍ින්ද්‍රිය තියෙන්නේ අජ්ජත්තික කොටේද බාහිර කොටේද? බාහිර කොටේ තිබුණේ. බාහිර ගොඩේ. හරි. බාහිර කොටේ තිබුණා නම් අජ්ජත්තික කොටට ඉත්ත්‍ින්ද්‍රියක් එන්නේ නෑනේ. එහෙමනම් අජ්ජත්තික කොට තමයි පළවෙනි පදේ හැටියට අයින් කරන්න තියෙන්නේ. ඒ නිසායි 841 ඡේදයේ පළවෙනි පදේ හැටියට කතමංකං රූපං අජ්ජත්තිකං න ඉත්ත්‍ින්ද්‍රියං කියලා. අපි දැන් මේ ඊට කලින් කතා කරපු පහ තුලම චක්කුසෝත ගාන ජීවවා පහම අපි මෙතන කතා පළවෙනි පදේ හැටියට ගත්තේ බාහිරං න අහවල් ඉන්ද්‍රිය කියලා. හරිද? දැන් අපි ඉත්ත්‍ින්ද්‍රිය කතා කරන්නේ ඉත්ත්‍ින්ද්‍රිය කියන්නේ හැම වෙලාවකම බාහිර ධර්මතාවයක්. ඒ නිසා පළවෙනි පදේ හැටියට පළමුව අයින් කරන්නේ අජ්ජත්තික ධර්ම ටික. හරිනේ. බාහිර ධර්ම ටික දෙකට බෙදෙනවා. ඉන්ද්‍රිය වූ බාහිර ධර්මය, ඉන්ද්‍රිය න වූ බාහිර ධර්මය. හරිනේ. එතකොට අතමන්තන් රූපම් බාහිරං ඉන්ද්‍රියං කිව්වනම් අන්න ඒකට අදාළ ධර්මතා ටික ලියන්න ඕනේ. මේකත් අපි උපාදා රූප ඉගෙන ගනිද්දි වෙන වෙනම ඉගෙන ගත්ත එකක්. ඒකට අදාළ ඡේදෙම තමයි නැවත මෙතෙන්ට අපි ගලපලා තියෙන්නේ. හරිද? බාහිරං න ඉත්ත්‍ින්ද්‍රියං කියලා කිව්වහම රූපායතනම් පේ කබලින්කාරෝ ආහාරෝ කියලා 22ක් අන්න එතන නේද. එතකොට එතනදී බලන්න කොහොමද රූප ධර්මතා ටික ගොනුනේ? පළවෙනි පදේට රූප ධර්මතා 5යි, දෙවෙනි පදේට 1යි, තුන්වෙනි පදේට 21යි. දැක්කද ඒකේ වෙනස? ඒ ත්‍රිකයට අනුව පද තෝරාගන්න, පදවලට අනුව අපි දෙයාර්ථ අහුල ගන්න. ඒක පැහැදිලි කියලා මම හිතනවා. දැන් මෙතනදී කතමන්තං රූපං 843 බාහිරං ඉත්ත්‍ින්ද්‍රියං කියලා ගත්තට අපි විස්තර කිරීමේදී දෙන්නේ රූපායතනම් පෙය්‍යාලං කබලින්කාරෝ ආහාරෝ කියලා. හරිනම් මෙතන 22ක් තියෙන්න ඕනේ. නමුත් ඉත්ත්‍ින්ද්‍රිය කලින් එකට ගත්ත නිසා මෙතෙන්ට 21යි කියලා නිගමනය වෙනවා. ඒවා ඉතින් හැමතැනදීම මට කියන්න අමතක වෙයි. ඒක ඒ විදිහට තමයි යන්නේ. ඉත්ත්‍ින්ද්‍රිය කියලා අපි මෙතෙන්ට 842ට අරගත්තේ ඡේදාංක 636 තිබිච්ච එක. හරිද? මෙතන අපි ඡේදාංක 636 තමයි 842 විදිහට නැවත රිපීට් කළේ. හොඳයි ඊට පස්සේ පුරුෂින්ද්‍රියත් මේ විදිහමයි. මේ අනුරූපව මේ විදිහටමයි යන්නේ. ඒ නිසා මම ඒක සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට මම ජීවිතින්ද්‍රිය අරගන්නම්. ජීවිතින්ද්‍රිය අරගත්තාම ඒකත් බාහිර එකක්. එහෙමනම් පළවෙනි පදේ හැටියට අපි අයින් කරන්නේ අජ්ජත්තික ධර්ම ටික. කතමං තං රූපං අජ්ජත්තිකං න ජීවිතින්ද්‍රියං. අන්න එතකොට අජ්ජත්තික වූ ධර්මතා ටික චක්කායතනේ ඉඳලා කාය ආයතනේ වෙනකන් ඒ ටික අයින් කළා. දෙවෙනි පදේ හැටියට බාහිරං ජීවිතින්ද්‍රියං කියලා අරගන්නකොට අපි මේක උපාදා රූපය යටතේ ඉගෙන ගත්තා. ඡේදාංක 638
එතන තිබිච්ච එක තමයි නැවත මෙතනට රිපීට් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ නම් මේ 848 ඡේදයට මුලින් මෙතනින් ලියා ගන්න සමානයි 638 කියලා. හරිද? එතකොට ජීවිතේන්ද්‍රය හැම වෙලාවෙම දෙවෙනි පදයේ හැටියට එන එකට ඒ ධර්මතාවය විස්තර කරලා පෙන්වන විදිහක් තියෙන්නේ. යෝ තේසං රූපීනං ධම්මානං ආයු තිති තපනා යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිතේන්ද්‍රයන් ඉදන්තං රූපං බාහිරං ජීවිතේන්ද්‍රයන්. හරිනේ. එතකොට තුන්වෙනි පදයේ කතවන්තං රූපං බාහිරං න ජීවිතේන්ද්‍රයන්. බාහිරත් වෙලා න ජීවිතේන්ද්‍රියම කවුද? න ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය නොවන රූප ටික. රූපායතනම් පේ කබලින්කාරෝ ආහාරෝ. ඒ විදිහට තමයි ඒක ලියන්නේ. ජීවිතේන්ද්‍රිය උඩට ගියාම මෙතෙන්ට ධර්මතා 21ක් එනවා. මේ විදිහටයි ඉන්ද්‍රිය ටික විස්තර වෙන්නේ. ඉන්ද්‍රිය ත්‍රික ගැන ගැටලු මොන හරි තියෙනවද? හරි. ඊට පස්සේ එහෙනම් අපි ඊළඟ කොටසට යමු. දැන් අපි රූපකාණ්ඩයේ මෙතෙක් අපි කතා කරන්නේ මේ ත්‍රිවිධේන රූපකාණ්ඩයේ යට තියෙන කොටස් ටික. මොනවද මේ කොටස් ටික? මෙන්න මේ වලින් අපි දැන් ඉන්ද්‍රිය ත්‍රික ඉවර කළා. ඊට පස්සේ එහෙනම් ඉතුරු වෙන්නේ සුකුම රූප ටික. එතන තියෙනවා ත්‍රිකයෝ 12. දැන් අපි ඒ ත්‍රිකයෝ 12 තමයි සාකච්ඡා කරන්නට යන්නේ එහෙමනම්. හරිද? මෙතෙක් අපි ප්‍රකීර්ණක ධාතුන ඉවරයි, වස්තු 25 ඉවරයි, ආරම්භන 25 කතා කළා, ආයතන ධාතු ඉන්ද්‍රිය ටික කතා කළා. දැන් සුකුම රූප ටික විතරයි ඉතුරු වෙලා තියෙන අපි ඒකත් කතා කරමු. එයි මෙතන සුකුම රූප 12යි කියලා ගත්තේ කාටද උත්තරයක් දෙන්න පුළුවන්ද? අපි සාමාන්‍යයෙන් රූප යටතේ සුකුම රූප 16ක් ඉගෙන ගන්නවා. එහෙනම් මෙතනදී 12ක් විතරක් ගත්තේ ඇයි? ඉන්ද්‍රිය වලට ගත්තා. ඉන්ද්‍රිය වලට රූප 3ක් අරගත්තා. හරි. එතකොට 12යි 13 14 15යි. අදේ රූපේ කොහොමද? අදේ රූපේ ගත්තේ නැහැ. ඒ නිසා 16යි. හරි. බොහොම හොඳයි. හරිද? ඒ නිසා අපිට සුකුම රූප එන්නේ පද 12යි. දැන් බලන්නකො මේවා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒ ධර්මතාවයේ නිවැරදිව තේරුම් ගත්තා නම් අපිට එතනදී ගොඩනගලා අරගන්න පුළුවන්. එතකොට කොයි විදිහට ප්‍රශ්නය අහුවත් අපිට පැහැදිලි උත්තරයක් දෙන්න දැනුම තියෙන්නට ඕනේ. හරිනේ? හරි. එහෙමනම් අපි සුකුම රූපෝ ත්‍රිකයෝ හදනකොට මෙතන එතකොට එන්නේ මොනවද? සුකුම රූප 12 ඇතුළට ආවේ විඤ්ඤාති රූප 2යි, ආකාශ රූපයයි, ආපෝ රූපයයි, විකාර රූප 3යි, ලක්ෂණ රූප 4යි, ආහාර රූපයයි ඔක්කොම එක්කව කරපුවාම 12යි. මොනවද? විඤ්ඤාති රූප 2යි, ආකාශයයි, ආපෝ ධාතුවයි, විකාර රූප 3යි, ලහුතා මුදුතා කම්මඤ්ඤතා, ලක්ෂණ රූප 4. ඒ කියන්නේ උපචේ සම්පති, ජරතා, අනිච්චතා, ආහාර රූප 1යි, කබලින්කාර ආහාරය. දැන් ඕකෙන් පද ගොඩනගන්නේ කොහොමද? අජ්ජත්තික බාහිර ભેදයේ මුල් කරගෙන බෙදනවා. යන්තං රූපං අජ්ජත්තිකං තං න කාය විඤ්ඤාති. දැන් ඇයි එහෙම පළවෙනි පදේට අජ්ජත්තික කියලා ගත්තේ? මොකද කාය විඤ්ඤාති රූපේ හැම වෙලාවකම බාහිර මේ ඔක්කොම ධර්ම බාහිර ධර්ම. එහෙමනම් කුලකයේ දෙකට නොබෙදෙන්නේ අජ්ජත්තික කුලකයේ තමයි ගෙඩි පිටින්ම තනියම ඉන්නේ. දෙකට බෙදෙන්නේ නැතුව. එහෙමනම් අජ්ජත්තික එක පළවෙනි පදේ හැටියට අයින් කළා. යන්තං රූපං අජ්ජත්තිකං තං න කාය විඤ්ඤාති. අජ්ජත්තික රූප කිසිවක් කාය විඤ්ඤාතිය වෙන්නේ නැහැ. යන්තං රූපං බාහිරං තං අත්ති කාය විඤ්ඤාති අත්ති න කාය විඤ්ඤාති. බාහිර රූප ටික තමයි කාය විඤ්ඤාති හැටියට දක්වන රූපයක් තියෙනවා. ඒ තුල කාය විඤ්ඤාති නොවන රූප ටිකක් තියෙනවා. කොහෙද තියෙන්නේ? බාහිර ධර්ම ටික. හරිනේ? මේ විදිහම තමයි. වචී විඤ්ඤාති ගත්තත් ඒ ණය ක්‍රමයමයි. පළවෙනි පදේ හඳුනාගන්නේ ගොඩනගා ගන්න ක්‍රමය අපි දන්නවා දැන්. හරිනේ? අජ්ජත්තික බාහිර කියලා කාණ්ඩ දෙකයි ගොඩවල් දෙකයි තියෙන. මේ ගොඩවල් දෙකෙන් බෙදෙන ගොඩයි නොබෙදෙන ගොඩයි ඉස්සලා අඳුර ගන්නකො. මේ උක්ත වෙලා කතා කරන අදාළ රූප ධර්මය කොයි ගොඩේද තියෙන? අජ්ජත්තිකද බාහිරද? හරි? කොයි ගොඩේ තිබුණත් ඒ ගොඩ තියාගෙන ඉතුරු ගොඩ ඉස්සලම පැත්තකට දාන්නකො. එහෙනම් ඉතින් යන්නේ පැත්තකට දානකොට තමයි පළවෙනි පදේට එන්නේ. හරිද? ඉතුරු කරගත්ත එක තමයි දෙකට බෙදලා පෙන්නන්නේ. මෙන්න මේ ඉතුරු කරගත්ත එකෙන් මෙන්න මෙයා තමයි අහවලා, ඉතුරු ටික අහවලා නෙමෙයි. ඕකනේ ඔය කරන්නේ. හරිද? ඒ අනුව ත්‍රිකය හඳුනා ගන්නට පුළුවන්. අපි බලමු පළවෙනි ත්‍රිකය.
කතමං තං රූපං අජ්ජත්තිකං න කාය විඤ්ඤාතික. එතකොට දැන් කාය විඤ්ඤාති නොවන අජ්ජත්තික ධර්ම ටික අයින් කරන්න. මොකද කාය විඤ්ඤාති කියන්නේ හැම වෙලාවෙම බාහිර ධර්මයක්. ඒ නිසා චක්කායතනං පෙය්‍යාලං කාය ආයතනං ඉදං තං රූපං අජ්ජත්තිකං න කාය විඤ්ඤාති. අජ්ජත්තික වූ කාය විඤ්ඤාති නොවන ධර්මතා ටික තමයි මේ ටික කෙලින්ම අයින් කළා. ඊට පස්සේ ඉතුරු කරගත්ත මොකද්ද එහෙනම් බාහිර කාණ්ඩය දෙකට බෙදලා පෙන්නනවා. මෙන්න මේ බාහිර කාණ්ඩය අතරින් මෙන්න මෙයා තමයි කාය විඤ්ඤාතිය, ඉතුරු ටික කාය විඤ්ඤාතිය නෙමෙයි. ඕකනේ පද දෙකට අරගන්නේ. එහෙමනම් කාය විඤ්ඤාති කියන එක මෙතනදී පෙන්නනවා යා කුසල චිත්තස්සවා අකුසල චිත්තස්සවා මේ විදිහට කියලා ඡේදාංක 639ට අනුව කාය විඤ්ඤාති රූපේ 851 යටතේ මෙතන 851 යටතේ කාය විඤ්ඤාතියක පෙන්නනවා. මේක අපි ඉගෙන ගත්ත ඡේදාංක 639 යටතේ උපාදා රූප ඉගෙන ගන්නකොට ඒකම නැවත මෙතන රිපීට් කරලා පෙන්නුවා. යා කුසල චිත්තස්සවා අකුසල චිත්තස්සවා අව්‍යාකත චිත්තස්සවා අභික්කමන්තස්සවා පටික්කම ඉදිරියට යනකොට ආපස්සට එනකොට එහා මෙහා බලනකොට මේ විදිහට කය සොලවනකොට අන්න එතනදී ක්‍රියාත්මක වෙන්නා වූ මේ විඤ්ඤාතිය තමයි කාය විඤ්ඤාතිය කියන්නේ කියලා. මේ විදිහට විඤ්ඤාතිය නම් කළා. එතකොට විඤ්ඤාති නොවන අනිත් බාහිර ධර්ම ටික ඊළඟට නම් කළා. එතනත් පළවෙනි පදයට අභිදේයාර්ථ හැටියට හිඳිනවා රූප ධර්ම පහක්. දෙවෙනි පදේ හැම වෙලාවෙම තනි ධර්මයක් නෙන්නේ කාය විඤ්ඤාති කියලා. මොකක් හරි අදාළ උක්ත වූ කාරණේ. එතකොට එතන එක ධර්මයයි. එහෙමනම් ඊතුරු ධර්ම ටික තුන්වෙනි පදයට එනවා. මේ ටික පැහැදිලිද දැන්? මේ විදිහට සුකුම රූප ටිකවල සමා වෙනස මට 851 පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. මොකද්ද මම ඒකේ පැහැදිලි කරන්න ඕනේ? ඉතින් වචන පාලි වචන පොඩ්ඩක් මට චුට්ටක් පැහැදිලි කරලා දෙනවද සර්? හරි. 851 කුසල චිත්තස්සවා අකුසල චිත්තස්සවා අව්‍යාකත. එන් කුසල අකුසල පොඩ්ඩක්. කුසල් සිත් ඇත්තෙව්ගේ හෝ අකුසල් සිත් ඇත්තෙව්ගේ හෝ අව්‍යාකෘත සිත් ඇත්තෙව්ගේ හෝ කුසල් සිත් සහ අකුසල් සිත් තියෙන්නේ සාමාන්‍ය රහත් නොවුණු සාමාන්‍ය පුද්ගලයෝ ගාව. එතකොට එම සිතකින් හෝ හරි කුසල සිතකින් හෝ අකුසල සිතකින් හෝ ඒ කියන්නේ මේ ජවන් සිත් ගැනනේ කතා කළේ. අව්‍යාකත චිත්තස්සවා අව්‍යාකත කියලා තරගෙන තියෙන ජවන් සිත් ටික. හරි එහෙම නැතුව අනිකුත් රූප ජනක ඒවත් ගන්න පුළුවන්. අභික්කමන්තස්සවා පටික්කමන්තස්සවා අභික්කමන්තස්ස කියලා කිව්වේ ඉදිරියට යන්න උට අපි ඉස්සරහට ඇවිදිනකොට අන්න එතකොට හරි. එහෙම නැත්නම් පටික්කමන්තස්ස පෙරලා එන්නේ උට. හරිද? පටික්කමන්තස්ස කියන්නේ ආපහු වෙන එක්කෙනාට. ඉස්සරහට යන එක්කෙනා හෝ පස්සට එන එක්කෙනා හෝ ඊළඟට මොකද්ද කියන්නේ? ආලෝකේන් තස්ස ඉස්සරහ බලන එක්කෙනාට හෝ විලෝකයෙන් තස්ස පස්ස බලන පිටිපස්ස බලන එක්කෙනාට හෝ සම්මිඤ්ජත්ත කියලා කියන්නේ මොකක්ද? හාත්පස බලන්න උට ඉදිරියට බලන්නයි හාත්පස බලන්නයි එහෙම නැත්නම් ඍජුව බලන්නන්ටයි හාත්පස බලන්නන්ටයි සංදි අත්පා අකුලවන්නන්ටයි අත්පා දිග හරින්නන්ටයි ශරීරය පිළිබඳව යම් තද කිරීමක් මොනවා හරි දෙයක් තියෙනවා නම් එතකොට අර වගේ කායික චලනයක් සිදු කරන හැම වෙලාවකම දැන් ඉස්සරහට යනවා නම් අපි කකුල උස්සලා ඉස්සරහින් අඩිය තියන්නට ඕනේ. ආපස්සට එනවා නම් ඒ විදිහට අඩිය තියන්නට ඕනේ. දෙපස බලනවා නම් ඔළුව හරවලා ඒ විදිහට කාය චලනයක් කරන්නට ඕනේ. මෙන්න මේ කාය චලනය කිරීම සඳහා උපකාර වෙන රූප ධර්මතාවය. මූලික වෙන රූප ධර්මතාවයට තමයි විඤ්ඤාති කාය විඤ්ඤාති කියලා කිව්වේ. ওই විදිහම තමයි වචනේ හසුරවන්නට මූලික වෙන රූප ධර්මයට අපි කිව්වා විඤ්ඤාති රූපය කියලා. කාය මේ වචී විඤ්ඤාති රූපය කියලා. කාය හැසිරවීමේදී කාය විඤ්ඤාතිය මුල් වෙනවා වචනේ හැසිරවීමේදී වචී විඤ්ඤාතිය මුල් වෙනවා. ඔයගොල්ලන්ට මේ විඤ්ඤාතිය කියන එකේ තාම තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නේද? මොකද මේක හරිම අප්‍රකටයි. දැන් චක්කුව නම් අපිට දන්නවා. ඉතින් අපි හැමෝම දන්නවා චක්කුව කිව්වම. කාය විඤ්ඤාති කිව්වම මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ ඒ ගැන. මට වෙලාව ඉතුරුනොත් මම ඒ ගැන පොඩි සඳහනක් කරන්න මට වෙලාව ඉතුරුනොත් අනාවෙන්නස මෙතන අභ්‍යාකත කිව්වම ක්‍රියාසිත විතරද? විපාකසිත යම් කිසිවක් නැහැ. විපාකසිත යම් කිසිවකින් රූප ජනක
දේ සිද්ධ වෙනවා නම් රූප උපදවන විපාක සිත් තියෙනවා නම් අපිට ඒවා ගන්න පුළුවන්. එහෙම මොකද මේක කාය විඤ්ඤාති කියලා කියන්නේ වචී විඤ්ඤාති කියලා කියන්නේ ඒකාන්ත චිත්තජ රූප උපදවන චිත්තජ රූපයක් නේ. ඒකාන්ත චිත්තජ රූපයක්. එහෙමනම් රූප ජනක සිත් මගින් තමයි මේක උපදවන්නට ඕනේ. එහෙමනම් කුසල අකුසල අව්‍යාකෘත කියලා කිව්වම ඒ කොයි එක තුලක් තියෙන රූප ජනක සිත් ටික අරගන්න උදාහරණයක් ඇරෙන්නේ චක්කු විඤ්ඤාණය රූප ජනක නෙමෙයි. ඒ නිසා ඒ විපාක සිත අරගන්නේ නැහැ. හරිද? නමුත් වෙනත් විපාක සිතක් ඒ යෙදෙන තැන අනුව අපිට සලකන්නට පුළුවන් රූප ජනක නම්. නම් ඒවා මට වෙලාව ලැබුණොත් මම කියලා දෙන්නම් ඒක. නැති වුණොත් මම ඒ ස්ලයිඩ්ස් ටිකක් හදාගෙන හිටියා පසුගිය පාඩමේදී විකාය විඤ්ඤාති කරද්දි මගෙන් අහයි කියලා ප්‍රශ්නේ කවුරුත් අහුවේ නැහැ. ඉතින් මමත් සද්දන තුනිකයි හිටියා. එතකොට ඒක සමාන එතකොට ජවන් කියලා ගන්න බෑ නේද සර්? ජවන් කියලා ගන්න පුළුවන්. මොකද දැන් කුසල අකුසල උනොත් අනිවාර්යෙන් ජවන්. අව්‍යාකෘත වුණොත් සර් විපාක ජවන් විදියට ගන්න බෑ. විපාක ජවන් විදිහට එන්නේ නැති වග ඇත්ත. නමුත් ලෝකෝත්තර ජවන් එනවනේ. ලෝකෝත්තර විපාක ටික. තෙරුවන් සරණයි මංගල මහත්මයා. ඔව්. විපාක සිත් වලින් විඤ්ඤාති රූප ඇති වෙන්නේ නැහැ හැටියට තමයි පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ. අනේ එහෙමද? මට ඒක මතක් නෑ. අනේ ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ගැන බොහොම පිං සිද්ධ වෙනවා. එතකොට අපි අව්‍යක්ත කියලා මෙතන අරගත්තේ ක්‍රියාසිත ටික විතරද? එහෙම විය යුතුයි නේද? එහෙම හරි. එහෙමනම් හරි. හැබැයි තව එක දෙයක් ජයන්ත මහත්මයා එතකොට ලෝකෝත්තර විපාක සිතකදී එතනදී රූප ජනක වෙන්නේ නැද්ද? ඒක නෑ වගේ නේද? එහෙමද? එතකොට කෙලින්ම ක්‍රියා කියලා දාලා නැත්නම් අව්‍යාකත චිත්තස්ස වා කියන තැන මම මේක තා පොඩ්ඩක් බලලම කියන්නම් කොහොමදත් ජයන්ත මහත්තයාට වර්ධින්නේ නැහැ මට වරදුනාට ඒක නිසා මේ ඒක ඒ විදිහට අපි දැනට හිතාගෙන යන් ඉස්සරහට මම ඒක තා පොඩ්ඩක් බලන්නම් මොනවද කියලා මගේ අර අනිත් ස්ලයිඩ්ස් ටික එන මට මතක හැටියට මම ඒක හැදුවා වගේ මතකයි මට හරි එතකොට දැන් කාය විඤ්ඤාතිය මෙහෙමයි එතකොට ඒ විදිහම තමයි වචී විඤ්ඤාතියත් ඔව් ප්‍රශ්නයක් නම් ඉදිරිපත් කරන්න කවුරු හරි කතා කරන්න හැදුවා සමා වෙන්න එතකොට භවංග සිත්වල චුති සිත්වල එහෙම රූපෙ ඉපද වෙන්නේ නැද්ද එතකොට ඒ භවංග සිතකදී අපි කතා කරන්නේ නැහනේ කාය හොලවන්නේ නැහනේ එහෙම නැත්නම් ඒ දේ අද මෙහෙමයි මෙතන කාය විඤ්ඤාතිය කියන එක කය සෙලවීමක් සිදුවිය යුතුමයි එහෙම තැනකදී යෙදෙන සිතකදී තමයි කාය විඤ්ඤාති රූපයක් මම අර මගේ ස්ලයිඩ්ස් එක මම පෙන්නන්නම් ඒකදී ඔයගොල්ලන්ට මේ කාය විඤ්ඤාති කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. හරි ඊළඟට සුකුම රූප 12 තුල එතකොට දැන් මේ තියෙන පළවෙනි එක කාය විඤ්ඤාති රූප මේ විදිහට යනවා වචී විඤ්ඤාතියත් එතකොට මේ විදිහම තමයි බෙදෙන්නේ. එතකොට මේ විදිහට ඒක අරගන්නට පුළුවන්. ඊට අමතරව එතකොට මේ සුකුම රූප 12 ඉතුරු රූප ටිකත් මේ විදිහටම ඔයගලන්ට ගලප ගන්න පුළුවන් කිසි අවුලක් වෙන්නේ නැහැ. මෙතන අජ්ජත්තික කොට විශ්ලම අයින් කරගන්න. මොකද සුකුම රූප කියලා අපි අරගන්නව බාහිර රූප ධර්ම ටිකක්. ඒ නිසා පළවෙනි පදයේ හැටියට අජ්ජත්තික රූප ටික කෙලින්ම අයින් කරන්න පුළුවන්. බාහිර රූප ටික විතරක් දෙකට බෙදලා උක්ත වූ කාරණිය දෙන්න මැද පදයට අරගන්න. ඉතුරු ධර්ම ටික තුන්වෙනි පදයට අරගන්න. මේ විදිහට අනිත් හැම එකමත් බෙදාගෙන යන්න පුළුවන්. ඊළඟට මම අන්තිම එක අරගන්නම් සුකුම රූපවල කබලින්කාර ආහාරය එතනදිත් අර විදිහම තමයි ඉතින් කබලින්කාර ආහාරයත් බාහිර කියලා අපි සලකන්නේ. එතකොට එහෙමනම් අජ්ජත්තික රූප ගුණව තමයි පළවෙනි පදයේ හැටියට මුලින්ම අයින් කළේ. එතකොට බාහිර රූප ධර්ම ටික දෙකට බෙදුවා කබලින්කාර ආහාරය කියන එක මැද පදයට ගත්තා. ඉතින් ටික අවසාන පදයට ගත්තා. හරිද? මෙතනත් කබලින්කාර ආහාරය කියන එක මට මතක හැටියට ඡේදං කොහොමින්ද බලන්න 746 අපි ඉගෙන ගත්ත ඡේද විස්තරය තමයි මෙතන කියලා තියෙන්නේ. ඕදන කියලා කිව්වේ බත්, කුම්මාස කියලා කිව්වේ පිට්ටු හරි මොනවා හරි මට මතක හරියට පිට්ටු හරි කැවුම් හරි. පිට්ටු වෙන්න ඕන මට මතක විදියට. සත්තු කියලා කිව්වේ අග්ගලා, මච්චෝ කියලා කිව්වේ මාළු, මන්සන් කියලා කිව්වේ මස්, කීරං කියලා කිව්වේ කිරි, දදි කියලා කිව්වේ දී කිරි, එහෙම නැත්නම් මිදුණු කිරි,
සප්පි කියලා කිව්වේ ගිතෙල්. නවනීතං කියලා කිව්වේ බටර්. එහෙම නැත්නම් වෙඬරු. තේලං කියලා කිව්වේ අනිත් තෙල් ಜಾති. කැමරට ගන්න ඒවා. මදු කියලා කිව්වේ මී පැණි වෙන්න ඕනේ. පානිතං කියලා කිව්වේ අනිකුත් පැණි වෙන්න ඇති. මට මතක විදියට. මේ විදිහට ආහාර හැටියට අරගන්න ධර්මතා ටික මෙතන පෙන්නලා ඒක විස්තර කළා ඡේදාංක 746 විස්තර කරපු ආකාරයට. කටින් හපලා උගුරෙන් ගිලලා ඒ ආදී වශයෙන් අරගන්න ධර්මතා ටික තමයි කබලින් ආහාරය කියලා හැඳින්වුවේ. එතකොට බාහිර ධර්ම අතරින් ඉතුරු ධර්ම ටික තුන්වෙනි පදේ හැටියට අභිදේයාර්ථ හිඳලා ගන්නවා. හැබැයි එතනදී බලන්න රූපායතනම් පෙය්‍යාලං රූපස්ස අනිච්චතා. එතනදී කබලින්කාර ආහාරය දක්වා ගියේ නෑ. මොකද කබලින්කාර ආහාරය දෙවෙනි පදයට ගත්ත නිසා ඊට කලින් පදයේදී නවත්ත ගත්තා. රූපායතනම් පෙය්‍යාලං රූපස්ස අනිච්චතා කියලා. හරිද? ඒක මම දැන් කලිනුත් විස්තර කළානේ. මුල පදේ විස්තර කරද්දී මෙතන රූපායතනේ විස්තර කළා නම් පටන් ගන්නෙ සද්දායතනෙන්. අර ඒ වගේ මුල පදේ අග පදේ උක්ත වෙලා එන වෙලාවේදී ඊට කලින් පදයේදී නවත්ත ගන්න කියලා. ඒක දැන් මතකනේ අපිට. මේ විදිහට එනනම් අපි මේ පදයට අභිදේයාර්ථ අහුල ගන්නට පුළුවන්. හරිද? එකම විදිහට එන්නේ නිසා මම මේ හැම එකම කරන්න කියන්නේ නැහැ. කාලය අපිට වැදගත් නිසා. අනිත් ටික ඔයගොල්ලෝ ගෙදරදී කරන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ ප්‍රශ්න ඇති වෙන්න විදියක් නැහැ. මොකද මේ එකක් හරියට අල්ලගත්තා නම් ඒ ණය ක්‍රමය හරියට යොදන්න ඔයගොල්ලන්ට අපූර්වට ගලපන්න පුළුවන්. මේ රොකට් සයන්ස් එකක් මෙතන නැහැ. බොහොම ලස්සනට මේක බෙදලා ගන්න තැන තියෙන්නේ. හරිනේ. එහෙමනම් දැන් අපි ධම්මසංගණි රූපකාණ්ඩයේ මේ තියෙන ත්‍රිවිධේන රූප සංග්‍රහයේ තික ධර්ම 103ම මේ ආකාරයට අපි ඉගෙනගෙන ඉවරයි. හරිද? ඊළඟට අපිට යන්න තියෙන්නේ 4 වෙනි කාණ්ඩයට. හරිද? මම හිතනවා මොන හරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න නැහැ නේද? හරි. එහෙමනම් අපි 4 වෙනි එකට යමු. දැන් පොත් තියෙන අය පෙරලා ගන්න ධම්මසංගණී සංඥාපනයේ 33 වෙනි පිටුව. රෝම ඉලක්කම් 33. XXXIII කියලා තියෙන්නේ. රෝම ඉලක්කම් 33. ධම්මසංගණී පොතේ සංඥාපනයේ තියෙන මුලටම මට ඒක කියන්නත් ලැජ්ජයි. මොකද මේ වෙනකොට සංඥාපනයේ තියෙන තැන දන්නේ නැහැ කිව්වොත් එහෙම මේ පන්තියේ ඉන්නේ මොකටද කියලා හිතෙනවා ඈ. සංඥාපනයෙන් තමයි ඇතුළත තියෙන ධර්මතායන් වල මූලික විස්තරය කියලා දෙන්නේ. මෙන්න මේ වාගේ ධර්මතා තියෙනවා. මෙහෙමයි ඒක සිද්ධ වෙන්නේ කියලා කතා කරන්නේ සංඥාපනයේ තුල. අපි සංඥාපනයේ කියවගෙන තමයි ඒ අනුසාරයෙන් තමයි ඉස්සරහට එන්නට ඕනේ. හරි. කියවන්න බලන්න. මෙන්න මේ ඡේදය. චතුත්ථ සංග්‍රහයේහි දෙවිසි චතුස්කයක් එයි. ඒ කියන්නේ මේ 4 ආකාරයෙන් විස්තර කරන රූප කාණ්ඩයේ දෙවිසි චතුස්කයක්. චතුස්ක කියන්නේ පද 4 ඒවා. දැන් චතුස්ක කියලා කිව්වේ ඒකනේ. දුක කිව්වේ 2යි, තික කිව්වේ 3යි, චතුස්ක කිව්වේ 4යි. එහෙමනම් දෙවිසි චතුස්කයක් කිව්වොත් පද 4 ගොඩවල් 22ක් ඔන්න දැන් එහෙනම් මෙතනදී විස්තර වෙන්න වෙනවා. හරිද? ටිකක් ලේසියි නේද? මොකද දුකයන්ගේ 104ක් තිබුණා, තිකයන්ගේ 103ක් තිබුණා, චතුක්කයන්ගේ තව 100 ගාණක් තිබ්බනම් එහෙම අපි අමාරු වෙන්නේ. මෙතන තියෙන 22යි. එද ප්‍රකීර්ණක ද්වික රූපයන්ගේ යෝගයෙන්ම සංග්‍රහ කරන ලද්දේයයි. එතකොට මේ හැම එකක්ම විස්තර කරලා තියෙන්නේ අර ඉස්සර වෙලාම ප්‍රකීර්ණක ද්වික කියලා අපි කතා කළානේ 14ක්. අන්නේ යුගල 14 මිශ්‍ර කරගෙන තමයි මේ හැම එකක්ම ඉදිරියට පද ගලපන්නේ. මම ඒක ඊළඟට පෙන්නන්නම්. ඊළඟට ප්‍රකීර්ණක ද්වික සංග්‍රහයෙහි ආදී තුන් ද්විකයෙහි එකෙකි ද්විකයක් ගෙන පස්පස් ද්විකයන් හා සමග යෝගයෙන් ආදීෙහි 15 චතුස්කයක් තබන ලදය. ඔන්න ඔයගොල්ලෝ කියව ගන්නකෝ ඔක. එක්ක ස්ක්‍රීන් එක බලලා කියව ගන්න, පොත තියන අය පොත දිහා බලලා හරියට කියව ගන්න. ප්‍රකීර්ණක ද්වික සංග්‍රහයෙහි ඒ කියන්නේ ප්‍රකීර්ණක දුක 14 තියෙන කොටසෙහි ආදී තුන් ද්විකයෙහි ඒ කියන්නේ මුලින්ම තියෙන ද්වික තුනෙහි එකක් අරගෙන ඊළඟට එතකොට දැන් 14 තියෙන තැනින් පළවෙනි එක ගත්ත කියන්නකො එතන 13ක් ඉතුරුයි. ඒ ඉතුරු 13න් පස්පස් ද්විකයන් හා එතකොට අර පළවෙනි එක අරගත්තා නම් එයත් එක්ක ඉතුරු 13න් තව පහක් ගානේ සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා
කීයක් හදනවා කියනවද? 15 චතුස්කයක් තබන ලද. අන්න එතන චතුස්ක 15ක් හැදුවලු. පළවෙනි පද තුන අරගෙන එක පදයට තව 5 ගානේ සංයෝග කරලා එතකොට 5යි 10යි 15යි. ඔන්න ඔක්කොම චතුස්ක 15ක් මුලදිම හදාගත්තලු. ඉක්බිති පටික ද්විකය ගැන පටික ද්විකය කියලා කිව්වේ මොකද්ද? ඕලාරිකන් සුකුමන් කියන එක. ඕලාරිකන් සුකුමන් නේද පටික කියලා කිව්වේ. ඔව්. එතකොට ඒක අරගෙන කොතනද මං කිව්වේ ඉක්බිති පටික ද්විකය ගැන ඉන්ද්‍රිය මහා භූත ද්විකයන් හා යෝගයෙන්. අන්න එතකොට පටික දුක අරගෙන ඉන්ද්‍රිය දුකත් මහා භූත දුකත් කියන දෙකත් එක්ක සම්බන්ධ කරලා එතකොට එතනින් තවත් චතුස්ක දෙකක් හදා ගන්නවා. ඊළඟට ඕලාරික ඊළඟට ඉන්ද්‍රිය දුකය මුලට අරගෙන එයත් එක්ක සම්බන්ධ කරනවා ඕලාරිකයි දූර ඕලාරිකන් සුකුමන් කියන දුකයයි දුර සන්තිකේ කියන දුකයයි. මේ දෙක අරගෙන තව චතුස්ක දෙකක් හදනවා. ඊළඟට මහා භූත ද්විකය උක්ත කරගෙන එයත් එක්ක ගලපනවා තව දෙන්නේ. කවුද? ඕලාරික සුකුම එක්කෙනයි දූර සන්තික එක්කෙනයි මහා භූතයොත් එක්ක ගලපලා තව දෙකක් හදනවා. එතකොට එතන දෙකේව 3යි. එතකොට එතන 6යි. එතන 15යි 6යි 21යි. ඊට පස්සේ අවසානයේ ditta sutamuත විඤ්ඤාත කියලා තව චතුස්කයක් හදනවා. එතකොට අතන 21යි 1යි 22යි. මේ විදිහට චතුස්ක 22ක් හදනවා කියලා ඔන්න දැන් මෙතන ධම්මසංගණී සංඥාපණී කියනවා. ඉතින් ඕක කිව්ව ගමන් නම් කාටවත් තේරෙන්නේ නෑනේ. නමුත් අපි මේ පදනමේ ඉඳගෙන ඉස්සරහට අපි මේක විස්තර කරගෙන බලමු. එතකොට දැන් මෙතන මොකක්ද හැදුවේ? ඉස්සරළම පළවෙනි පද තුන අරගෙන අර රූපකාණ්ඩයේ ප්‍රකීර්ණක දුක 14 තුලින් පළවෙනි තුන අරගෙන ඒ එක එකකට 5 ගානේ යොමු කරලා 15ක් හදාගත්තා. ඒක තමයි මම මෙතන පෙන්නුවේ 3 වැඩි කිරීම 5 කියලා පෙන්නුවේ ඒකයි. ඊට පස්සේ දෙකේ ගොඩවල් 3ක් තියෙනවා. ඊට පස්සේ එකේ ගොඩක් තියෙනවා. ඔක්කොම එකතු වුණාම 22යි. ඔන්න ඔය විදිහට තමයි මේක ගොනු කළේ. හරි මම මේක පෙන්වන්නම් දැන් ඉස්සරහට. එතකොට ටිකක් තේරෙනවා මේක. ඊළඟට අර කිව්ව ප්‍රකීර්ණක දුක 14 තමයි මේ තියෙන්නේ. ඒක දැන් පළවෙනි පද තුන තමයි උපාදානෝ උපාදා කියන්නේ පළවෙනි යුගලය. උපාදින්නම් අනුපාදින්නම් කියන්නේ දෙවෙනි යුගලය. උපාදින්න උපාදානීය අනුපාදින්න උපාදානීය කියන්නේ තුන්වෙනි යුගලය. දැන් එතන කිව්වේ කොහොමද? මේකෙන් පළවෙනි යුගලය අරගෙන ඒ යුගලයත් එක්ක මේ ඉතුරු වගේ යුගල 5ක් සම්බන්ධ කරගෙන චතුස්ක හදනවයි කියලා. මේ විදිහට ඉස්සල්ලා උපාදා අරගෙන හැදුවා ඊට පස්සේ උපාදින්න අරගෙන හැදුවා ඊට පස්සේ උපාදින්න උපාදානීය අරගෙන හැදුවා. ওই විදිහට තමයි හදන්නේ. මම ඒක දැන් මේ විදිහට තේරෙන්නේ නැති නිසා තව මදි නිසා මම තව විදිහකින් පෙන්වන්නම්. කොහොම හරි මෙතන කරන්නේ මේ ප්‍රකීර්ණක දුකයම යුගල දෙකක් එක්කහු කරනවා. එතකොට දැන් යුගලයක් කියන්නේ පද දෙකයිනේ. යුගල දෙකක් එක්කහු නම් පද 4යි. ඔය පද 4 තමයි මේ චතුස්කය කියලා පෙන්වන්නේ. 아무තු දෙයක් නෙමෙයි. හරිද? දැන් එතකොට මේක කරන්නේ මෙහෙමයි. ඔයගොල්ලන්ට මතකද කියලා මම දන්නේ නැහැ. මම නම් පොඩි කාලේ අර අපේ පන්තියේ ළමයි එක්ක අහුවෙලා ඔය එල්ලේ ගහනකොට අපි පොඩි කාලේ ක්‍රිකට් තිබුණේ නෑනේ. අපිට තිබුණේ එල්ලේ අර උණු පිටක් අරගෙන මේ රබර් බෝලෙට ගහලා රවුමක් දුවලා ඉන්නේ. ඔය එල්ලේ ගහනකොට ඉතින් පන්තියේ ළමයි 30ක් 35ක් ඉන්න තැන ඕකට 10 10 ගොඩවල් දෙකක් බෙදා ගන්න එපාය. ඔය බෙදා ගන්නකොට ඉතින් ඉන්ටර්වල් එකේ හරිය මෙහෙම නැත්තම් උදේම ඉස්කෝලේ ගිහිල්ලා හරි අපි කරන්නේ මොකද ඉස්සල්ලාම මොන නායකයෝ දෙන්නේ තෝරගන්නවා. ටීම්ස් දෙකක් අරින්නේ දෙපැත්ත. හරි. ඔන්න නායකයෝ දෙන්නේ තෝරාගෙන ඊට පස්සේ දැන් අනිත් අය කොහොමද මේගොල්ලන්ට දෙකට බෙදෙන්නේ? කොහොම මතකද මේ බෙදපු විදිය? එක්කෝ ඉරියන්තලා බෙදනවා. එහෙම නැත්තම් දෙන්නෙක් එක්ක අහුවෙලා කරටක් දෙක දාගෙන ජෝඩුවක් හදෙනවා. හදලා ඒගොල්ලන්ට අනුවර්ත නාම දෙකක් දෙනවා. හරි. ඔයා නිල් පාට මං කළු පාට. ගිහිල්ලා අහනවා. නිල්ලක මොනවාද ඒකට වචන දෙකකුත් කියනවා මට මතක නැහැ. උච්චි හරි මොකක් හරි දෙකක් කියනවා මට මතක නැහැ. කිව්වහම හරියත් ඒකට මොකක් හරි උත්තරයක් දෙනවා. දීපුවාම අහනවා මොනවද නිල් පාටද කළු පාටද කියලා. ඈ මොකක්ද වචන දෙක? උච්චි පොල්ටෝ. අන්න ඔන්න ඕක තමයි. හරිද?
එතකොට අනිත් එක්කෙනා කියනවා හරි නිල් පාට කියලා කිව්වනම් නිල් පාටට අනුවර්ත නාමය හඳුන්වාගෙන ආපු එක්කෙනා එයාගේ ගොඩට යනවා අනිත් එක්කෙනාගේ ගොඩට යනවා. ඉතින් අපි යෝග කරද්දි සමහර වෙලාවට ආපු දෙන්නම එපා නම් අපි නිල්ද කළුද කියලා අපි කියනවා රතු කියලා. එතකොට මේ දෙන්නම රිජෙක්ටඩ්. ඒ විදිහට අර තේරුවා වගේ අර ඒක එන්නේ අර දෙන්න අත් දෙක අල්ලගෙන. එහෙම නැත්නම් කරට අත දාගෙන තමයි ඉන්නේ යුගල හැදෙන්නේ. ඉතින් ඒ වගේ වැඩක් තමයි මෙතනත් වෙන්නේ. මේ ඒ විදිහම දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ඒක නිසා ඒක පද දෙකක් අරගෙන මේ පද දෙකේ ඒවා දෙකක් අරගෙන හතරක් ගලපලා හදන එකක් නෙවෙයි කරන්නේ අපි. හරි? හරි. ඊට පස්සේ අපි බලමු දැන් මේ 22ක් හැදෙන විදිහ මම තව චුට්ටක් විස්තර කරන්න උත්සාහ කරන්නම්. හරි? ඔන්න දැන් මෙතන කලින් එකේදී ඔන්න දැන් මේක මතක තියාගන්නකෝ මෙන්න මේ පද තුන ලියා ගන්නකෝ ඔයගොල්ලෝ. උපාදා නෝඋපාදා. මම කිව්වා කටුවැඩ කොලයක් තියාගන්න කියලා. පළවෙනි එක උපාදා නෝඋපාදා. හරිනම් මේ 14ම ලියා ගන්න ඕනේ. උපාදා නෝඋපාදා, උපාදින්නම් අනුපාදින්නම්, උපාදින්නුපාදානීය, අනුපාදින්නුපාදානීය. ඔන්න දැන් පද තුන මම අරගෙන ඉතුරු හදන විදිය පෙන්නන්නම්. හරි. එතකොට ඔන්න දැන් ඉස්සරලම අපි කිව්වේ මොකද්ද? අර ඒකෙන් එකක් අරගෙන ඉතුරු යුගල පහකුත් එක ගලපලා පහේ ගොඩවල් තුනක් හදනවා කිව්වනේ. හරි. ඒක කරන්නේ මෙහෙමයි. ඔන්න දැන් ඉස්සලම් පළවෙනි පදේ උපාදාන උපාදා කියන එක උක්ත කරලා අරගත්තා. එයත් එක්ක ගලපනවා තව පද පහක්. එතකොට ඒ සඳහා අරගත්තා උපාදින්නම් අනුපාදින්නම් උපාදින්නුපාදානීයං අනුපාදින්නුපාදානීයං සප්පටිගං අප්පටිගං ඕලාරිකං සුකුමං දූරේ සම්තිකේ 1 2 3 4 5යි. අන්න එතකොට උපාදානෝ උපාදා සමග ගැලපෙන පද පහක් මෙතන හදාගත්තා. හරිද? අන්න දැන් එකක් අපි හැදුවා. හරිද? ඒ විදිහටම දෙවෙනි යුගලේ අරගන්නකෝ. දෙවෙනි යුගලේ ඔයගොල්ලෝ දන්නවා උපාදින්නම් අනුපාදින්නම් කියලා තියෙන්නේ. ඒ යුගලේ අරගෙන එයත් එක්ක කැමති පද ඊළඟ පද පහක් තෝරගන්න. සනිදස්සනං අනිදස්සනං සප්පටිගං අප්පටිගං මහා භූතං මහා භූතං ඕලාරිකං සුකුමං දුරේ සම්තිකේ. හරිද? ඒ විදිහට එතන ගොනු කරගත්තා. හරි ඔන්න දැන් එතකොට ඔව් මේක ගන්න පිළිවෙලක් තියෙනවද? හරි මං එන්නම් එතෙන්ට පිළිවෙලක් තියෙනවා මං එන්නම් එතෙන්ට. හරි එතකොට ඔන්න දැන් දෙවෙනි එකත් හදාගත්තා. දැන් පහේ ගොඩවල් දෙකක් ඔන්න දැන් හදලා පෙන්නවා. තුන්වෙනි පහේ ගොඩත් මේ විදිහට හදනවා. තුන්වෙනි පදේ අරගෙන අනුපාදින්නුපාදානීය කියන එක උක්ත කරලා එයත් එක්ක ගැලපෙන පද පහක් මේ විදිහට ඊට පස්සේ හදනවා. එතකොට දැන් මේ විදිහට අපිට ඕන දැන් පහේ ගොඩවල් තුනක් හදාගත්තා. හරිද? බලන්න මේ හැම තැනකදීම ආවේ එක දුකයක් උක්ත කළා ඊළඟට එයත් එක්ක ගැලපෙන තව පද යුගල පහක් අපි තෝරාගත්තා. එතකොට දැන් මෙතන පද දෙකයි මෙතන පද දෙක දෙකකනේ තියෙන්නේ. එතකොට අපූර්වට චතුස්ක පහක් මෙතන හදාගන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද කිව්වේ? මේ ඊට පස්සේ දෙකේ ගොඩවල් තුනක්. මේ තියෙන දෙකේ ගොඩවල් තුනක්. සප්පටිග අප්පටිග කියන ස්වභාවය ඒ යුගලයේ අරගෙන යත් එක්ක ගැලපුවා. ඉන්ද්‍රියං න ඉන්ද්‍රියං කියන එකයි මහා භූතං න මහා භූතං කියන එකයි ඔන්න ඊළඟට ගැලපුවා. එතකොට එතන පද චතුස්ක දෙකක් එනවා. සප්පටිගං ඉන්ද්‍රියං සප්පටිගං න ඉන්ද්‍රියං අප්පටිගං ඉන්ද්‍රියං අප්පටිගං න ඉන්ද්‍රියං. හරිනේ එතන හතරයි. ඊළඟට සප්පටිගං මහා භූතං සප්පටිගං න මහා භූතං අප්පටිගං මහා භූතං අප්පටිගං න මහා භූතං. ওই විදිහට චතුස්ක හතර එතන එක චතුස්කයයි දෙකයි චතුස්ක දෙකක් හැදුවා. ඒ විදිහටම මෙතනත් චතුස්ක දෙකයි මෙතනත් චතුස්ක දෙකයි. උන දැන් දෙකේ ගොඩවල් 3යි. හරිද? ඒතර මෙතන කලින් පහේ ගොඩවල් 3යි 15යි දෙකේ ගොඩවල් 3යි 15යි 6යි 21යි. අන්තිමට හැදුවා මෙහෙම වෙනම ගලපන්නේ නැතුව ditta sutta mutta විඤ්ඤාත කියලා තනි ගොඩක් අරගත්තා. මොකද එයා ditta sutta mutta විඤ්ඤාත කියන එක ඍජුයි කෙලින්ම අරගත්ත හැකි. ඒ නිසා අර වගේ වෙනම සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා එයා කෙලින්ම ඉම්පෝට් කරලා අරගත්තා. ditta sutta mutta විඤ්ඤාත කියලා අපිට හතර ගොඩක් අරගන්න පුළුවන්. ditte ditta මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන පතනම මත ඒක බෙදලා අරගත්තා. රූප ධර්ම ඔක්කොම ටික ඒ හතරට වැටෙන්නට ඕනේ.
මේ කොයි විදිහට මේ රූප ටික බෙදුවත් ණය ක්‍රමය තමයි දැන් මෙතන අපිට ඔක්කොම රූපේ චතුස්ක 22 උන්න දැන් හදාගන්න පුළුවන්. මේකේ ණය ක්‍රමය තමයි පද හතරක් හැදෙන්නට ඕනේ. පද හතරටම රූප ධර්මතා ගොනු වෙන්නට ඕනේ. ඔක්කොම රූප ධර්මතා ටික පද හතර තුල ගොනු වෙන්න ඕනේ. ඉතුරු වෙලා තියෙන්න බෑ. පද හතරෙන් හැම එකටම රූප ධර්ම කීයක් හෝ එකතු වෙලා තියෙන්නට ඕනේ. හිස් තියෙන්නට බෑ. ඒ කියන්නේ පද හතරට උත්තරේ බිඳුව හැටියට එන්න බෑ. පද හතරෙන් මොකක් හරි පදයකට උත්තරේ බිඳුව හැටියට එන්නත් බෑ. ඔන්න ඔය ණය ක්‍රමය යටතේ තමයි මේවා ගලපන්නේ. අපි එකක් ගලපලා බලමු. හරිද? මේ තියෙන්නේ කතමං තං රූපං උපාදා උපාදින්න. ඔන්න දැන් අපි පළවෙනි චතුස්කය ගලපන්නට යන්නේ. හරිද? එතකොට ඒකේ මේ තියෙන දෙවෙනි පදය, මේ තියෙන තුන්වෙනි පදය, මේ තියෙන හතරවෙනි පදය. පද හතරයි. ඒ නිසා චතුස්කයයි කියන්නේ හතරයි. එතකොට මේ පද හතර සාදා ගැනීමට අපි උපයෝගී කරගත්ත යුගල දෙක මොනවද? මෙන්න යුගල දෙක. උපාදා නෝඋපාදා කියන යුගලයයි උපාදින්නම් අනුපාදින්නම් කියන යුගලයයි. මෙහිදී උපාදා නෝඋපාදා කියන එක උක්ත කරලා අරගෙන ඊළඟ යුගලය එයාගේ සපෝටර් හැටියට අරගෙන එතකොට දැන් කොහොමද ගත්තේ? උපාදා උපාදින්නම් උපාදා අනුපාදින්නම් නෝඋපාදා උපාදින්නම් නෝඋපාදා අනුපාදින්නම්. ඒ කියන්නේ මේ විදිහටනේ. ඉස්සරලම උපාදා නෝඋපාදා කියන පද දෙක අරගත්තා. හරිද? අරගෙන අනිත් පදය ගලපනවා. උපාදායකට ගලපනවා උපාදින්න අනුපාදින්න. එතකොට උපාදා උපාදින්න උපාදා අනුපාදින්න කියලා අපිට පද දෙක හැදෙනවා. ඊට පස්සේ නෝඋපාදායකට යනවා. නෝඋපාදායකත් ආපහු උපාදින්න අනුපාදින්න කියලා කොටස් දෙකට බෙදුනහම නෝඋපාදා උපාදින්න නෝඋපාදා අනුපාදින්න. හරිද? ඕක තමයි පද හතර. ඒ தත්ත්වය පැහැදිලිද? පද හතරේ කිසි ඒක අමාරුවක් නැහැ. හරිද? හරි. මේ විදිහට තමයි ඕනෑම තැනක පද හතරක් ගලපන්නේ. ඉස්සෙල්ලා බලන්න මොනවද අපි අරගෙන යුගල දෙක. ඒකෙන් උක්ත කරලා අරගත්තේ මොකද්ද? අනුක්ත කෙනාව ඉස්සරහට දාගෙන පදේ හදාගන්න. එතකොට පද හතරක් හැදෙනවා. හරිද? දැන් එහෙමනම් අපි බලමු පළවෙනි පදේ මොනවද අභිදෙයාර්ථෙන්නේ කියලා. පළවෙනි පදේ අභිදෙයාර්ථ හැටියට තියෙන්නේ උපාදා වෙලා උපාදින්නම් වෙන අය. උපාදා කියලා අපි දන්නවා මහා භූත නොවන ඔක්කොම ටික උපාදායි. එහෙනම් එතන රූප ඔක්කොම 23ක් තියෙනවා. උපාදින්නම් කියලා කිව්වහම කර්මයේ මගින් ඇති කරන රූප කියලා අපි අරගත්තා. හරි? එහෙමනම් දැන් උපාදා රූප 23 අතරින් කවුද කර්මය මගින් ඇති කරලා දෙන රූප ටික කියලා නෝ යහන්නේ. හරිද? එහෙමනම් 23 මෙන්නේ නැහැ. එතනින් රූප යම්කිසි ගාණක් එයි. මොනවද දෙන්නේ? චක්කායතන, පෙය්‍යාලං, කායායතන. හරිද? ඒ ටික අනිවාර්යෙන් අජ්ජත්තික ඒවා ටික උපාදින්නමයිනේ. ඒ ටික ආවා. ඊළඟට ඉත්ත්‍ින්ද්‍රිය, පුරුෂින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය තුනත් ආවා. හරිද? යංවා පණඤ්ඤම්පි අත්ති රූපස්ස කම්මස්ස කතත්තාන්න. ඊට පස්සේ කර්මයෙන් ඇති කරන්නා වූ රූපායතනේ, ගන්ධායතනේ, රසායතනේ තුනයි. ආකාශ ධාතු හතරයි. රූපස්ස උපචයෝ පහයි. රූපස්ස සම්තති හයයි. කබලින්කාරෝ ආහාරෝ හතයි. මේ විදිහට අපි එතනදී රූප 15ක් ගලපලා අරගන්නවා. ඒ ටික තමයි උපාදා උපාදින්නම් කියලා ගත්තේ. ඔය විදිහටම උපාදා අනුපාදින්නම් වෙනකොට උපාදා රූප 23 අතරින් කවුද කර්මජ නොවන කට්ටිය? ඕකනේ හොයන්නේ. ඉතින් ඕක මහා මාරුවක් නෙමෙයි. හරිද? එතනත් ওই විදිහට 887 තුල රූප ඇහිඳලා තියෙනවා. හරි? ඕගොල්ලෝ බලලා ගණන් හදලා බලන්න. එතනත් රූප 15ක් තියෙනවා. හරිද? ඊළඟට තුන්වෙනි පදේ හැටියට එතනත් එනවා කම්මස්ස කතත්තා පොට්ටබ්බායතනං ආපෝ ධාතු. වන්න බලන්න. උපාදා උපාදින්නම්. එහෙමනම් උපාදා කියනකොට රූප 23යි. උපාදින්නම් කියනකොට කර්මජ රූප අතරින් කවුද මෙතනදී මෙතන නෝඋපාදායි. නෝඋපාදා කියනකොට මහා භූත රූප 4. මහා භූත රූප 4න් කවුද උපාදින්න වෙන්නේ? උපාදින්න වෙන්නේ කර්මයෙන් ඇති කරන මහා භූත රූප 4. කම්මස්ස කතත්තා පොට්ටබ්බායතන සහ ආපෝ ධාතු. යන්නේ ඊට පස්සේ හතරවෙනි පදේට නෝඋපාදා අනුපාදින්න. එහෙනම් නෝඋපාදා කියන්නේ මහා භූත රූප 4. අනුපාදින්නම් කියන්නේ කර්මයෙන් ඇති නොකරන. එහෙනම් න කම්මස්ස කතත්තා පොට්ටබ්බායතනං ආපෝ ධාතු. දැක්කද ඒවා වෙනස් වෙන හැටි? න කම්මස්ස කතත්තා. දෙකේදී කම්මස්ස කතත්තා. හරිනේ. හරි. මෙන්න මෙතනදී
ඔයගොල්ලන්ට 887 ඡේදයේ මෙන්න මෙතන තියෙන රූපස්ස මුදුතා කියන එක මුද්‍රණය වෙලා නැහැ. ඒක සිංහල පැත්ත බලලා මේක හදා ගන්න. 887 වෙනි ඡේදයේ රූපස්ස මුදුතා කියලා මෙන්න මේ වචනය පාලි පැත්තේ සඳහන් වෙලා නැහැ. ඒක කාකපාදයක් දාලා හරි ලියා ගන්න. සිංහල පැත්තේ හරියට තියෙනවා. මම නැවත කියන්නම්. 887 ඡේදයේ සද්දායතනං කාය විඤ්ඤාති වචී විඤ්ඤාති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා. අන්නේ මුදුතා කියන එක ආවේ නැහැ. ඇවිල්ලා නැහැ. මුද්‍රණය වෙලා නැහැ. ඒක ලියා ගන්න. හරිද? ඊට පස්සේ හරිද? ඒක ලියාගත්තද? හරි. හරි. එතකොට දැන් ඒක හරිද? රූපස්ස මුදුතා කියන එක ලියාගත්තා. හරි. එහෙමනම් දැන් මේ විදිහට තමයි මෙතන අහුලලා තියෙන්නේ. මම මේක තවත් පැත්තකින් පෙන්නන්නම්කෝ. මේ තියෙන රූප 27. ඒ රූප 27 උපාදාන උපාදා ભેදේ මේ තියෙන අපි මේ කලින් ඉදිරිපත් කරපු ස්ලයිඩ් එකක් මම නැවත ඉදිරිපත් කරන්නේ. අපි උපාදා රූප කතා කරද්දී ඡේද 599 යටතේදී උපාදා රූප 23ක් අපි පෙන්නුවා. මේ තියෙන්නේ ඒක 23. මුළු රූප 27න් උපාදා රූප 23 පෙන්නුවා. නොඋපාදා රූප 4ක් වෙනම පෙන්නුවා ඡේදාංක 650 යටතේ. හරිද? ඊට පස්සේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකට අපි එක්කව කරන්න ඕනේ උපාදින්න අනුපාදින්නනේ. ඒකත් මෙතෙන්ට අරගන්නකො. ඔන්න එතකොට උපාදින්නම් අනුපාදින්නම්. දැන් ඉතින් හොයන්න කවුද උපාදා වෙලා කවුද උපාදින්න වෙන්නේ. හරිද? පළවෙනි පහ ගත්තාම ප්‍රසාද රූප පහ ඔව්. මේ ගොඩෙත් ඉන්නවා මේ ගොඩෙත් ඉන්නවා. එහෙනම් උපාදා උපාදින්නම් හරි. දෙවෙනියට ගෝචර රූප 4න් මෙතන ඉන්න ගෝචර රූප 3යි. ඇයි? සද්ද රූපේ අරගත්තේ නැති නිසා. එහෙමනම් 5යි 3යි 8යි කියලා තමයි ගන්න වෙන්නේ අපිට. හරිද? ඊට පස්සේ මේ තුන ගන්න බෑ මොකද එයා පළවෙනි කොටාසේ නැති නිසා. ඊළඟට මේතන තියෙන දෙක ගොඩවල් දෙකේම ඉන්නවා යාව ගත්ත හැකි භාව රූප දෙක අරගත්ත හැකි. ඊට පස්සේ ජීවිත රූපේ ගත්ත හැකි. ගොඩවල් දෙකේම ඉන්නවා මේ. හරිනේ. ඊට පස්සේ ආකාශ රූපේ එනවා ගොඩවල් දෙකේම ඉන්නවා. ඊට පස්සේ ලක්ෂණ රූප 4න් මෙතන ගන්න පුළුවන් දෙකයි. ඇයි? ජරතා අනිච්චතා දෙක උපාදින්නම් කියලා ගන්නෙ නැති නිසා. ඊළඟට ආහාර රූපය අපිට ගත්ත හැකි. හරිද? ඒ අනුව මෙතන කීයද ගන්න පුළුවන්? 5යි 3යි 8යි. 8යි 2යි 10යි 11යි. 1යි 12යි. 14යි 1යි 15යි. එහෙමනම් අපිට මෙතන අරගන්න පුළුවන් ඉන්නේ උපාදා උපාදින්නම් කියලා රූප ධර්මතා 15යි. ඔය විදිහටම ගණන් හැදුවොත් උපාදා වෙලා අනුපාදින්න වෙන්නේ කවුද? එහෙම ගත්තොත් ඒත් අපිට හම්බ වෙනවා රූප ධර්ම 15ක්. මේක ගණන් හදලා බලන්න. ඊළඟට නොඋපාදා වෙලා උපාදින්න වෙන්නේ කවුද? නොඋපාදා වෙලා මෙතන 3යි. මෙතන 1යි 4යි. එච්චරයි ගන්න පුළුවන්. නොඋපාදා වෙලා උපාදින්න වෙන්නේ 4යි. නොඋපාදා වෙලා අනුපාදින්නම් වෙන්නේ ඒත් ආයේ 4යි. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි මෙතන රූපය හින්දේ. මීටත් වඩා සරල කරනවා නම් මට කියලා දෙන්න තේරෙන්නේ නැත. හරිද? මේක පැහැදිලිද? පැහැදිලි සර්. දැන් එහෙනම් මේ කතන්දරේ තමයි අර කලින් ස්ලයිඩ් එකේදී එහෙම නැත්නම් ඡේදවලදී පෙන්නුවේ. එතකොට දෙවෙනි චතුස්කය හදනකොට එතනදිත් අරගත්තේ උපාදා උපාදානෝ උපාදා කියනකොට උපාදින්න උපාදානීයං අනුපාදින්න උපාදානීයං කියන යුගලයත් එක්කනේ ගලපන්නේ. එහෙමනම් එතනදී ගැලපීමේදීත් මේ විදිහට අපිට ඡේද වලට අනුව අර වගේම හොයා ගන්නට පුළුවන්. හරිද? ඒකත් මම ඔයගොල්ලන්ට තේරෙන විදිහට මෙහෙම සංග්‍රහ කරලා පෙන්නුවා නම් වෙන්න උපාදානෝ උපාදා වෙන්න දෙවෙනි යුගලය අනු උපාදින්න උපාදානීයං අනුපාදින්න උපාදානීයං. හරිද? දැන් ඉතින් දැන් ගලපන්න. උපාදා ගොඩෙත් ඉඳලා උපාදින්න උපාදානීයං ගොඩෙත් ඉන්නේ කවුද? 5යි 3යි 7යි 5යි 3යි 8යි 8යි 10යි 11යි 1යි 12යි 14යි 1යි 15යි. උපාදා වෙලා උපාදින්න උපාදානීයං වෙන තැන 15යි. ආයෙ ගලපන්න. උපාදා වෙලා අනුපාදින්න උපාදානීයං. බලමු. 4යි මේ ගොඩවල් දෙකේම තියෙන අය ගලපා ගන්න දැන්. උපාදා ගොඩේ අනුපාදින්න උපාදානීය ගොඩේ 4යි මේ තුන බෑ 2යි 6යි 1යි 7යි 3යි 10යි 14යි 1යි 15යි. එතනත් 15යි. ඊළඟට ගලපන්න තුන්වෙනි පදේ. නොඋපාදා වෙලා උපාදින්න වෙන තැන 3යි 1යි 4යි. ඊළඟට
නෝඋපාදා වෙලා අනුපාදින්න උපාදානියම් වෙන 3යි 1යි 4යි. හරි මේ විදිහට පද ටික පිළිවෙලට ගැලපෙයි. ඔය විදිහටම එතකොට දෙවෙනි චතුස්කය මේ විදිහට එනවා. ඔයගොල්ලෝ ඡේද හරියට බලලා කියවලා ඒක ගලපා ගන්න. හරිද? දැන් මේ ටිකෙක් කවු කරපුවාම 24ට වැඩි. ඇයි? අර ඒකාන්ත අනේකාන්ත ભેදයෙන් මේක විග්‍රහ වෙන නිසා මෙතන 27 කියලා අපිට ගන්න බෑ. මේ එකම සමහර ඒවා දෙපැත්තට යන ඒවා තියෙන නිසා. තුන්වෙනි චතුස්කය අරගත්තත් අපිට මේ විදිහට ඒක පෙන්වන්න පුළුවන්. තුන්වෙනි චතුස්කයේදී අරන් තියෙන්නේ උපාදා නෝඋපාදා කියන එකම සප්පටික අප්පටික එකත් එක්ක බෙදලා තියෙන්නේ. හරිද? එතකොට බලන්න එතනදී 894 කතමන්තං රූපං උපාදා සප්පටිකං. දැන් උපාදා වෙන්නේ කවුද? සප්පටික වෙන්නේ කවුද? දැන් ඉතින් හිතන්න. හිතලා ගලපන්න. ඊළඟට දෙවෙනි පදයේදී උපාදා වෙලා අප්පටික වෙන්නේ කවුද? සප්පටිකයි කිව්වේ කවුද? සප්පටිකයි කිව්වේ කවුද? ඔව් රළු ස්පර්ශයක් පෙන්වන අය. කී දෙනෙක් ඉන්නවද එහෙම අය? 10යි. චක්කායතන පෙය්‍යාලං රසායතන. හරිද? එතකොට එහෙමනම් මේ විදිහට ඒක හරියටම 10ක් ආවද ඒකේ? බලන්න. එහෙම මේක අමාරු නම් අනිත් විදිහට බලන්න. මේ තියෙන උපාදාන උපාදා වෙන්න සප්පටික අප්පටික වෙන්න. එතකොට උපාදා වෙලා සප්පටික වෙන අය 5යි 4යි 9යි. 9නේ එන්නේ. 10ක් ඉන්නේ නැහැ. පොට්ටබ්බ රූපේ කියන එක උපාදාන නොවන නිසා. මේ බලන්නකෝ. උපාදා වෙලා සප්පටික වෙන්නේ 9යි. ඊළඟට දෙවෙනි පදේ මොකක්ද ආවේ? උපාදා අප්පටිකං. උපාදා වෙලා අප්පටික වෙනකොට කවුද එන්නේ? මෙන්න මේ පල්ලෙහා ටික ඔක්කොම එනවා නේද? 2යි 1යි 3යි 2යි 5යි 1යි 6යි මෙයා නෑ 6යි 3යි 9යි 14යි. හරි? එතෙන්ටි 14ක් එනවා. හරිනේ මේ දෙපැත්ත කලපන්න මේ උපාදා අප්පටිකං. ගොඩවල් දෙකේම ඉන්න අය කලපලා අරගන්න. හතරවෙනි දුකේ සනිදස්සන අනිදස්සන ඒකට ගියේ නෑනේ. ඉන්නකෝ. හරිද මේ විදිහට එහෙනම් ඒක ගලප ගන්න පුළුවන්. අමාරුවක් නෑ. හතරවෙනි චතුස්කයත් ওই විදිහමයි. එතනදී ගත්තේ උපාදාන උපාදායක ඕලාරිකං සුකුමන් එක්ක ඔන්න ගත්තා. හරිද? ඒකත් ඔයගොල්ලන්ට ඕන නම් මේ විදිහට ගලපලා අරගන්න. ඔයගොල්ලෝ කැමති විදිහකට ඒක ගලපන්න පුළුවන් වෙන. හැබැයි මේ මට්ටමේදී ගලපන්න පුළුවන් නම් වඩා හොඳයි. හරිද? මේ විදිහට දැනුම තියෙන්නට ඕනේ. පුරුදු වෙනකන් මේ විදිහට හරි කමන්නේ කරන්න. මෙතනදීත් අපිට මේ විදිහට 9යි 14යි 3යි 1යි කියලා ගන්න පුළුවන්. හරිද? හොඳයි. දැන් අපි යමු ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. පළමු චතුස්ක පහ ගත්ත පදනම මොකක්ද? මොනවද පළමු චතුස්ක පහට ආවේ? උපාදා නෝඋපාදා උත්තය කරගෙන මෙන්න මේ විදිහට ගැලපුවා. උපාදින්නම් අනුපාදින්නම් ගත්තා. උපාදින්න උපාදානීය අනුපාදින්න උපාදානීය ගත්තා. සප්පටිකං අප්පටිකං ගත්තා. ඕලාරිකං සුකුමං ගත්තා. දුරේ සන්තිකේ ගත්තා. කොහෙන්ද මේ අරගත්තේ? අර මොනවද ප්‍රකීර්ණක දුක 14න්. කෝ ප්‍රකීර්ණක දුක 14 වෙන්න තියෙනවා. පේනව නම් චුට්ටක් අඩුද මන් දන්නේ. මේකේ උපාදාන උපාදා කියන එක උක්ත කරගෙන ඉතුරුෙන් දෙවෙනි එක අරගත්ත, තුන්වෙනි එක අරගත්ත, හතරවෙනි එක ගන්න නැතුව පස්වෙනි එක ගත්තා. ඊළඟට ගොඩාක් අතහැරලා අන්තිම දෙක අරගත්තා. ඒක පැහැදිලිද බලන්නකෝ. දැන් ඔබ මගෙන් අහුව ප්‍රශ්නය සනිදස්සන අනිදස්සන එක ගත්තේ නැත්තේ ඇයි කියලා. මම අහන්න කලින් එක මගෙන් අහුවා නේද? කොහොමද අපි මේකට උත්තර දෙන්නේ? හරිද? අපි හොයමු උත්තරේ. ඇයි මේක මෙහෙම ඇයි මෙයාව ගත්තේ නැත්තේ කියලා. ඒකට උත්තර තියෙන්න ඕනේ. බුදුදහම තුළ උත්තර නැති තැනක් හොයාගන්න බෑ. හරි? මාර්ගය තුළ උත්තර නැති ඒවා නැහැ. උත්තර තියෙනවා. සාහිත්‍ය තුළ නම් ඕන තරම් උත්තර නැති ප්‍රශ්න තියෙනවා. ඒව ගණන් ගන්න එපා. මාර්ගය විස්තර කරන තැන ඉතා පැහැදිලිව විස්තර වෙලා තියෙනවා. ඒ අනුව මේවට උත්තර තියෙන්න ඕනේ. එහෙමනම් ඇයි මෙතන සනිදස්සන අනිදස්සන ගත්තේ නැත්තේ? එහෙමනම් ඇයි එයා අතෑරලා සප්පටි ගප්පටි වලට ගියේ? අපි බලමු. හොඳයි මට මෙහෙම කියන්නකෝ. උපාදා නෝඋපාදා එක්ක සනිදස්සනං අනිදස්සනං ගත්තා කියලා හිතන්නකෝ. හිතුවොත්
පළවෙනි පදේ මොකක්ද දෙන්නේ? පළවෙනි චතුස්කයේ මේ චතුස්කයේ පළවෙනි පදේ මොකක්ද දෙන්නේ? උපාදා සනිදස්සන. හොඳයි. මොකක්ද ඒකේ උත්තරේ වෙන්නේ කියන්න බලන්න. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. මේකෙන් ගන්න බෑ. වර්ණ රූපය. හරි. බලමු. වෙන්න උපාදා නෝපාදා යටතේ වෙන්න ගත්ත පද පහ. හරිද? පළවෙනි එක උපාදා එතන මං උත්තේ කියලා අරගත්තා නම් උපාදින්නම් අනුපාදින්නම් ගත්තා පළවෙනි පදේ හැටියට. පළවෙනි යුගලයේ හැටියට. ඊළඟට මෙයාව අරගත්ත දෙවෙනි යුගලයේ හැටියට. සප්පටිකං අප්පටිකං ගත්ත තුන්වෙනි එක හැටියට. ඕලාරිකං සුකුමං ගත්ත හතරවෙනි එක හැටියට. දූරේ සන්තිකේ ගත්ත පස්වෙනි එක හැටියට. මේ එක එහෙකට අපි අභිධේයාර්ථ ඇහුළුවේ මේ විදිහට. හරිද? මම මෙතන AC කියලා අරගත්තේ AB කියලා මම මෙතන ගත්තේ උපාදා නෝඋපාදා කියන එක උපාදා A නෝඋපාදා B කියලා ගත්තා. උපාදින්නම් කියන එක C අනුපාදින්නම් කියන එක D මම එහෙමයි අරගත්තේ. ABCD කියන එක උපාදා කියන එක A නෝඋපාදා කියන එක B උපාදින්නම් කියන එක C අනුපාදින්නම් කියන එක D. ඒ විදිහට දෙවෙනි පදයට ගන්න අවස්ථාවේදී ඒ දෙන්න CD කියලා අරගන්න. එහෙමයි මම මෙතන මම මේ සංකේතවත් කරලා තියෙන්නේ. දැන් ඔන්න මේ විදිහට අපි මෙන්න මේ පද පහ විතරයි අරන් තියෙන්නේ. යුගල පහ විතරයි අරන් තියෙන්නේ. ඒ වගේ අභිධේයාර්ථ තහුලව තියෙනවා. පළවෙනි පදයේ අභිධේයාර්ථ මේවා, දෙවෙනි පදයේ අභිධේයාර්ථ මේවා, තුන්වෙනි පදයේ අභිධේයාර්ථ මේවා, හතරවෙනි පදයේ අභිධේයාර්ථ මේවා කියලා අරන් තියෙනවා. දැන් එතකොට මගෙන් ප්‍රශ්නේ අහන්නේ මෙතන තියෙන සනිදස්සන අනිදස්සන යුගලයේ උපාදා යුගලයේ සමගින් ගලපලා තුන්වෙනි යුගලයේ හැටියට ගත්තේ නැත්තේ ඇයි? හරිද? ඒ සඳහා හොඳයි. අවුලන්න දැන් රූප ටික. දැන් බලන්න උපාදා වෙලා සනිදස්සන කියලා රූපයක් තියෙනවද? සනිදස්සනයි කිව්වේ මොකද්ද? වර්ණ රූපය. ඒක උපාදාද නොඋපාදාද? ඒක උපාදා. එහෙනම් උපාදා සනිදස්සනං කියන තැන මොකද්ද උත්තරයට එන්නේ? එකයි. very good. දැන් සලකන්න උපාදා අනිදස්සනං කියන එක. 4යි. කීයද? උපාදා අනිදස්සනං. 4 ඇරෙන්න 26න් 4ක් ගියා 22යි. 22යි. very good. 23යි. 23 එකක් ගියා 22යි. 22යි. හරි. දැන් ගන්න නෝඋපාදා සනිදස්සනං. ඒකට ගන්න ගලපන්න. ඒක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒක 22 උනේ කොහොමද? උපාදා අනිදස්සන කොලයක් අරන් ලියන්න. මම කොලයක් ළඟ තියාගන්න කිව්වා. කොලයක් අරන් ලියලා බලන්න. ඔමිට මම තව ඉස්සරහට එනවා ඔකට. තුන්වෙනි පදේ ගලපන්න තුන්වෙනි පදේ. නෝඋපාදා සනිදස්සන. මොකක්ද උත්තරේ? ගුණසේකර මහත්මිය කියන්නේ. 4යි. නෝඋපාදා සනිදස්සනං. කීයද උත්තරේ? මොනවද නෝඋපාදා? මහා භූත. ඒව සනිදස්සනද අනිදස්සනද? එම් රූපයක් නෑ. අනිදස්සනයි. එහෙනම් නෝඋපාදා සනිදස්සනයකට කීයද? එකක්වත් නෑ. හරි? දැන් මොකද කියන්නේ? උපාදා නෝඋපාදා එක සනිදස්සනං අනිදස්සනං ගලපුවාම අපි දෙයාර්ථ එන්නේ ඔන්න ඔය විදිහට. පළවෙනි පදයට 1යි, දෙවෙනි පදයට 22යි, තුන්වෙනි පදයට 0යි, හතරවෙනි පදයට 4යි. මේක චතුස්කයක්ද ත්‍රිකයක්ද? ත්‍රිකයක්. ඇයි? පද තුනකට විතරයි උත්තර ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේක ත්‍රිකයක්. ඒ නිසා චතුස්කයකට ගන්න බෑ. ඉතින් ඒකයි ගත්තේ නැත්තේ. ඔක මහා අමුතු රොකට් සයන්ස් එකක් නෙමෙයි. ඔන්න පදනම. සමාන මෙතන ඒ 22 ඉන්නේ 20 හරි. කොලේ ඉස්සරහා ලියා ගන්න. උපාදා ඔබතුමිය දැන් ලියා ගන්න උපාදා රූප කීයද? අනුපාදා රූප කීය? මේ නොඋපාදා රූප කීයද කියලා ලියා ගන්න. 27 දෙකට බෙදන්න උපාදා කීයද? නොඋපාදා කීයද? මොකද උත්තරේ? 23යි 4යි. උපාදා කීයද ආවේ? 23යි. 23යි. නෝඋපාදා කීයද ආවේ? 4යි. 4යි. මොනවද ඒ 4? පඨවි ආපෝ තේජෝ පඨවි ආපෝ තේජෝ වායෝ. හරි ඒක උඩින් ඉස්සරහින් ලියා ගන්න ප ආ තේ වා කියලා ලියා ගන්න.
හරිද? හොඳයි. දැන් ඕකෙන් දැන් ඊට පස්සේ හොයන්න කෝ සනිදස්සනක ওই ගොඩවල් දෙකෙන් කොතනද තියෙන්නේ? 23 ගොඩේද ඉන්නේ 4 ගොඩේද ඉන්නේ? සනිදස්සනන් කියලා අපි අරගන්නේ හැම වෙලාවෙම වර්ණ රූපය. වර්ණ රූපයේ තියෙන්නේ උතනින් කොතනද? මොකද අපි අරගන්න ඕනේ දැන් උපාදා අනිදස්සනන් කියන එක ඔබතුමීට හොයන්න ඕනේ නේද? දෙවෙනි පදේනේ හොයන්න ඕනේ. උපාදා අනිදස්සන. දැන් ඉතින් බලන්නකෝ. ඔය කිව්ව 23 තුල සනිදස්සනක් ඉන්නවා අනිදස්සනක් ඉන්නවා. දැන් දෙකට බෙදන්නකෝ ඒක. සනිදස්සන කීයක් තියෙනවද අනිදස්සන කීයක් තියෙනවද? සනිදස්සන 1යි. ඔව්. එතකොට හරි. හරි සර්. 23න් එකක් ගිහින්. 22යි එතෙන් දෙන්නේ. හරිනේ. හරි සර්. ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් එකපාරටම ගන්න කොලයක් ගන්න පෑන ලියලා බලන්න. අපූර්වට තේරෙනවා. හරිද? එහෙමනම් මේ විදිහට උපාදා නෝඋපාදා සමග සනිදස්සන අනිදස්සන නොගැලපෙන නිසායි අරගත්තේ නැත්තේ. මේ විදිහටම ඉතුරු ඒවත් අපි ගැලපුවොත් උපාදා නෝඋපාදා එක්ක මේ විදිහට උත්තර එනවා. බිඳු වෙන හැම තැනක් නිසා මේවත් ගන්න බෑ අපිට. හැබැයි චිත්ත සමුට්ඨාන නැචිත්ත සමුට්ඨාන වල බිඳු ඇවිල්ලා නැහැ. ඒත් අරගෙන නැහැ. ඇයි ඒ? අපේ පදනම දෙදරලා යනවා. ගන්න බෑ. ඇයි? මෙතන මහා භූත මෙතෙන්ටත් එනවා, මෙතෙන්ටත් එනවා, මෙතෙන්ටත් එනවා. එහෙම තුනකට එන්න බෑනේ. ඇයි? අපි පද යුගල කරලා අරගත්තේ. දෙයකට විතරයි උපරිම එන්න පුළුවන්. තුනකට එන්න බෑනේ. එහෙනම් ඒක ගන්නත් බෑ. මේ විදිහට චතුස්ක සෑදීමේදී තම තමන්ට ගැළපෙන ඒවත් එක්ක තමයි මේක සෙට් වෙන්නේ, ගැළපෙන්නේ. ඒ නිසායි ඉතුරු පද අතෑරලා අරගත්තේ. තේරුණාද? ගුණසේකර මහත්මිය ඔබට තේරුණාද? පැහැදිලිද ඒ ටික? හරි. එහෙමනම් මම චතුස්ක උගන්වලා ඉවරයි දැන් ඉතින්. හරි? ඒ අනුව ඉතුරු ඔක්කොම ඔයගොල්ලෝ ගලපලා බලන්න 20 ඉතුරු 20 එකම ගලපලා බලන්න ඒ 21 තුල මේ විදිහ මේ ණය ක්‍රමයේ මමයි ඉන්නේ ඉතින්. ඒ අනුව ඉස්සරලා දීලා තියෙන දත්ත ටික ගලපන්න ඊට පස්සේ එතන දීපු නැති එකක් ඔයගොල්ලෝ ගලපලා බලන්න අපූර්වට ඒක නොගැලපෙන වග ඔබට තේරෙවි. හරි? ඒ නිසායි මේ පද අරගෙන නැත්තේ. ඇත්තටම මේ එක්සර්සයිස් එක ඔයගොල්ලෝ කරන්න. හරි? මේක විභාගෙට නෙමෙයි. බලන්න ඔයගොල්ලන්ගේ දැනුමට ඉතා වටිනවා මේක. පැහැදිලිවම ඔයගොල්ලෝ මේක කරන්න මේ එක්සර්සයිස් එක. හරි? මම මේකේ අන්තිම එක කරන්න මොකද ඒක ටිකක් විශේෂ නිසා. ඊළඟට තියෙන්නේ මොකද්ද? අන්තිම එක මම ගන්නෙ. දිත්තං සුතං මුතං විඤ්ඤාතං රූපං. ඒ උද්දේශය. හරිද? නිද්දේශය කියනවා රූපායතනං දිත්තං. සද්දායතනං සුතං. ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මුතං. එතන මේ තුනම මුත හැටියට එන්නේ. සබ්බං රූපං මනසා විඤ්ඤාතං රූපං. මොකද්ද මේ කිව්වේ? චතුස්කේනේ පද හතරයි. දිට්ඨ කියලා ගත්තේ රූපායතනයේ ඇසට පෙනෙන අර්ථයෙන් රූපායතනයයි. ඇසින් බලා දකින්නට හැකි අර්ථයෙන් රූපායතනයි. හරිද? සුතං ශබ්දායතනයයි. කනෙන් අසන්නට හැකි කනින් අසා දැනගන්නට හැකි හේයින් සද්දායතනයි. මුතං ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන. එතකොට එතන රූප ධර්ම පහක් එනවා. පොට්ටබ්බායතනයේ 3ක් තියෙන නිසා. හරිද? මුත කියලා කිව්වම ගාන ජීවහා කාය විසින් පැමිණ ගත යුතු හේයින්. එහෙම නැත්නම් දැනගත යුතු හේයින්. එහෙම නැත්නම් ස්පර්ශ කොට හෝ මහා භූත ස්වභාව ලෙසින් හෝ දත යුතු හේයින්. ඒක මුතං කියලා කිව්වා. ඒක අපි ගාන ජීවහා කාය වලින් පැමිණ දැනගත යුතු හේයින් කියලා පොතේ සඳහන් වෙන්නේ. හරිද? ස්පර්ශ කරලම බලන්න ඕනේ. දිට්ඨ සුත මුත. මුත කියන එක කෙනා. එතකොට එතන ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ කියලා ආයතන 3ක් තියෙනවා. රූප ධර්ම හැටියට එහෙනම් 5ක් නියෝජනය වෙනවා. ගන්ධායතනෙට 1යි, රසායතනෙට 1යි, පොට්ටබ්බායතනෙට 3යි. ඔක්කොම රූප ධර්ම 5යි. විඤ්ඤාතං කියලා කිව්වහම සබ්බං රූපං විඤ්ඤාතං කියලා ඔක්කොම අපිට අරගන්නට පුළුවන්. සමහර තැනකදී මේක අරගෙන තිබුණා මම දැක්කා මොනවද මනෝ ධම්ම ධාතු පරියාපන්න ටික විතරක් අරගෙනක් තියෙන තැන් දැකලා තියෙනවා. හරි? මේ විදිහට ඒක පද හතර ගලපන්න. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතු කියලා ගන්න තැන සියලුම ධර්ම මනෝ විඥාන ධාතුවට ග්‍රහණය වෙනවා කියන අර්ථයෙන් 27 ගන්නත්. හරිනේ. ඒ විදිහට තමයි චතුස්ක අන්තිම චතුස්කයේ ගොඩ නැගුවේ 22 වෙනි චතුස්කය. මේකේ gedara වැඩ තමයි ඔයගොල්ලෝ ඒ
චතුස්කයේ ඉතුරු ටික අනිවාර්යෙන් ගලපිය යුතුයි. හරි ඒ ටික gedara වැඩ හැටියට කරන්නට. හරිද? හොඳයි. ඊට පස්සේ එහෙනම් එන්නේ පංචවිධ සංග්‍රහය. ඒක චුට්ටයි තියෙන එකක් ටක් ගාලා කරන්නම් මම. පංචවිධ සංග්‍රහය කියන්නේ පස් ආකාරයකට බෙදලා පෙන්නන එකනේ. මොනවද පහයි ඉතින්? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතන හතරයි. ඉතුරු ඔක්කොම ටික උපාදා කියලා පහයි. හරි ලේසි. 591 උද්දේශයේ එහෙම කිව්වා. නිर्देशයේ හැටියට මේ එක එකක් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ, වායෝ, උපාදා කියන ඒවා නැවත ඡේදාංක 971 ඉඳලා 975 වෙනකන් වෙන වෙනම පෙන්නුවා. බලන්න 971 පෙරලා ගන්න. ඡේදාංක 971. පෙරලා ගත්තද? ඡේදාංක 971. පෙරලාගෙන බලන්න කොහොමද ඒක තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මීට කලින් පඨවි ධාතු කියන එක හම්බ වුණාද? පොට්ටබ්බායතන. පොට්ටබ්බායතනෙ කියන්නේ පඨවි ධාතුව නෙමෙයි. නෑ හම්බුන්නේ හම්බ වුණේ නෑ. එහෙනම් මේක අලුත්. හරිද? ඔන්න පඨවි ධාතු හම්බෙච්ච පළවෙනි තැන. හරිද? එහෙමනම් එතන පොතේ අලුත් කියලා ලියාගත්තත් කමක් නෑ. 591. එතකොට උද්දේශය හැටියට 591 තියෙන්නේ. නිर्देशයේ හැටියට මේවා තිබුණේ. එතකොට ඒකේ පඨවි ධාතු කියන එක අපි නිर्देशයේ ආරම්භ බැලුවා නම් යම් කක්කලං කරිගතං ආදී වශයෙන් විස්තර වෙලා තියෙනවා ඒක. අධ්‍යාත්ම වූ බාහිර වූ හෝ උපාදින්න කියලා මෙතන අරගත්තේ ශරීරයේ කියන අදහසින්. හරිද? ඒ මිසක් අර අපි කලින් කතා කරපු කර්මජද නැද්ද කියන එක නෙමෙයි. ශරීරයේ තියෙනවා නම් ඒක උපාදින්නයි. මොකද ඒක අපිට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අරමුණු වෙන නිසා, ග්‍රහණය වෙන නිසා කියලා, මගේ කියලා හැඟෙන නිසා කියලා විස්තර වෙලා තියෙනවා. ඔහු අනුපාදින්න වූ හෝ යම් කර්කශයේ පරුෂයේ කර්කශත්වයේ කර්කශ භාවයේ කියද මේ පෘථිවි ධාතුවයි කියලා විස්තර කරලා තියෙනවා පඨවි ධාතුව ගැන. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ අපි මේක කලින් ඉගෙන ගත්තේ පොට්ටබ්බායතනය. දැන් ඉගෙන ගන්නේ පඨවි ධාතුව. නැවත වතාවක් ආයතන සහ ධාතු අතර වෙනස තේරුම් ගන්නට. හරිනේ. ඊළඟට ආපෝ ධාතු. දැන් මේ පංච විදිහට පෙන්වන තැන, පස් ආකාරයට පෙන්වන තැන දෙවෙනි එක ආපෝ ධාතුව. කතමන්තං රූපං ආපෝ ධාතු. ආපෝ ධාතු කියන එක ඡේදාංක 972 දී පෙන්වනවා. අපිට මීට කලින් ආපෝ ධාතුව ආවද්ද ඉගෙන ගත්තද්ද? ආවා. කොහෙද ආවේ? නෝපාදාව. නෞපාදාවල පොට්ටබ්බායතනං ආපෝ ධාතු කියන තැන ආපෝ ධාතුව ආවා. ඡේද අංක 655. හැබැයි පෙරලන්න 655 මීට වඩා වෙනස්. හරිද? අල්ලගත්තද ඒක? කියවුවද 655 යං ආපෝ ගතං සිනේහෝ සිනේහගතං බන්දත්තං රූපස්ස ඉදං තං රූපං ආපෝ ධාතු. එතනදී කතා කරන්නේ නැහැ මේ උපාදින්නම් වා අනුපාදින්නම් වා කියන එක. එතනදී කතා කරලා නැහැ. මෙතනදී අපි ඒක කතා කළා උපාදින්නම් වා අනුපාදින්නම් වා කියන එක කතා කරලා තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන වෙනස. හරි? ඒකත් අර ශරීරස්ත කියන කාර්යයට එනවා වෙන්න ඇති කියලා මම හිතන්නේ. මට ඒක විශේෂ හේතුවක් නම් හම්බුනේ නැහැ මතක හැටියට. නේ? ඒ දෙවෙනි එක. තුන්වෙනි ආකාරය තමයි තේජෝ ධාතුව. 973 යටතේ විස්තර කරලා තියෙනවා තේජෝ ධාතුව. ඒක නම් නැවතත් මම හිතන්නේ මේක අපි කලින් තේජෝ ධාතු කියලා එකක් ආවේ නැහැ නේ. එහෙනම් මේකත් අලුත් එකක්. ඒ විදිහට විස්තර වෙනවා. ඒ තේජෝ ධාතු රූපේ කවරේ දෙයක් කියලා අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් තේජසක් තේජෝ ගතේ උණුසුමක් මේ විදිහට ඒක විස්තර කරලා ඒ තේජෝ ධාතුවයි කියලා පෙන්නනවා. එතකොට ඒක ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්, උපාදින්න හෝ අනුපාදින්න වෙන්න පුළුවන්. ඒ ඕනෑම තේජෝ ගතියක් තිබුණා නම් ඒක තේජෝ ධාතුවයි කියලා විස්තර කළා. එතකොට දැන් පඨවි ආපෝ තේජෝ ඊට පස්සේ වායෝ ධාතුව. යං වායෝ ගතං තම්බි තත්තං. හරි? රූපස්ස අජ්ජත්තං වා බහිද්ධා වා උපාදින්නම් අනුපාදං වා ඉදං තං රූපං වායෝ ධාතු. ඒකත් අර වගේම තියෙනවා. මෙතන තම්බි තත්තං කියලා කිව්වේ පිරිච්ච බර. ඔකට උදාහරණයක් ගත්තේ මට මතක විදිහට මේ නෙළුම් මල් දඬුව මේ වතුරෙන් පිරීලා නෑ වායුවෙන් පිරීලා ඒක අර පිරිච්ච ගතිය තියෙන්නේ. කපල ටික දා වෙලාවකින් මැලවෙන්නේ. අන්නේ පිරුණු බව කියන එක තමයි මම හිතන්නේ තම්බි තත්තං. මම හිතන්නේ මේක ඊට වඩා දැන් අද කාලේ බුදුහාමුදුරුවෝ හිටියා නම් ටයර් එකක් උපමාවට ගනි. උලං ගහපු ටයර් එක පිරලා තියෙනවනේ ඒ වගේ.
අර පිරුණු ස්වභාවය පෙන්වන්න. හරි. ඒ තමයි එතකොට හතරවෙනි ආකාරය. එතකොට දැන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා හතර ආකාරයයි. තව එකක් පොතකට ඕනේ. එතකොට පස් ආකාරයයි. මේ හතරෙන් තොර වූ අනිත් සියල්ලම උපාදාන. චක්කායතනම් පෙය්‍යාලං කබලින්කාරෝ ආහාර. හරිද? 23ම පෙන්නනවා අපූර්වට මේ විදිහට. හරිද? එතකොට මේ බෙදීම තුලත් සීලම රූප ධර්ම ටික අඩංගුයි. පඨවියට එකයි, ආපෝවට එකයි, වායෝවට එකයි, තේජෝවට එකයි, උපාදාවලට 23යි, ඔක්කොම 27යි. හරිද? මේ විදිහට පංච විදේන රූප සංග්‍රහයත් අපිට ඉවර කරන්නට පුළුවන්. හරි. 6 වෙනි එකට මම යන්නේ නැහැ. ඒක ටිකක් අපි වෙනම නිවිහනින්ද විස්තර කරමු. ඊට අමතරව කලින් මතු කරපු ප්‍රශ්නය අතන අපි කතා කළේ මොකද්ද මේ කුසලස්ස අකුසලස්ස අව්‍යාකතස්ස සිත් කියන තැනදී විඤ්ඤාති රූප උපදවනවද කියලා අහුවනේ මේ විපාක සිත් මේ විපාක සිත් එතන අඩංගු වෙනවද කියලා නෑ අපේ ජයන්ත මහත්මයා වෙලා තියෙනවා ඒකට අදාළ රෙෆරන්ස් එක අභිධර්මත්ත ප්‍රදීපිකාවේ 516 පිටුවේ අර පොත් දෙක හැටියට ගහන එකේ 516 වෙනි පිටුවේ තියෙනවා රූප උපදවන සිත් දක්වලා තියෙන තැන විඤ්ඤාති රූප උපදවන සිත් හැටියට සිත් කාණ්ඩයක් දක්වලා තියෙනවා ඒ තුල විපාක සිත් නැහැ හරිද ඒ අනුව අතනදී ක්‍රියාසිත ටික විතරයි අරගන්නට වෙන්නේ විපාක සිත් ටික දක්වලා නැති නිසා විඤ්ඤාති රූප උපදවන සිත් හැටියට තියෙන්නේ ලෝභ මූල සිත් 4යි ලෝභ මූල සෝමනස්ස සිත් 4යි ලෝභ මූල උපේක්ඛා සිත් 4යි 8යි දෝෂ මූල සිත් එකයි ඊට පස්සේ එන්නේ ආයේ මනෝද්වාරා වර්ජන සිතයි කියන වොට්ටපන කෘත්‍ය කරන අවස්ථාවේදී අසිත උප්පාදේනවා ඊට අමතරව මහා කුසල් වලින් සෝමනස්ස කුසල් 4යි උපේක්ඛා කුසල් 4යි ඒ ටික එනවා ඊට අමතරව ඉන්නේ සෝමනස්ස මහා ක්‍රියා 4යි උපේක්ඛා මහා ක්‍රියා 4යි කාමාවචර රූපාවචර කුසල් 5යි ඔය ටික තමයි අරගෙන තියෙන්නේ ඒ මිසක් විපාක සිත් එතෙන්ට එන්නේ නැහැ විපාක සිත් විඤ්ඤාති රූප උපදවන්නේ නැහැ කියන අදහස සමායන විඤ්ඤාති රූප කියන්නේ ඇත්තට කාය විඤ්ඤාති නම් ශරීරයේ සැලවීමක් සිදු වෙනානේ ඔව් එතකොට ඒ කියන්නේ විපාක සිතක් හටගත් වෙලාවක එහෙම කය සැලවීමක් වෙන්න බෑ. හොඳයි. ඔබට චක්කු විඥානය ඇති වෙච්ච වෙලාවෙත් කය සැලුණාද බලන්න සෝත මේ විදිහට එතන අහේතුක විපාක 8යි 7යි 15 ඊට අමතරව මහා විපාක 8 එක්ක තදාරම්මන අවස්ථාවේදී එහෙම නැත්නම් ප්‍රතිසන්දි අවස්ථාවේදී අඟ හෙල්ලුණාද කියලා මතකද නිකන් ඔයාලට? හරි සර්. හරිනේ. හරි සර්. හරි. එහෙමනම් මේ විඤ්ඤාති ගැන මට මේ අද නම් වෙලා නැහැ දැන් ඉතින් මම ලබන සතියේ ඒක කරලා පටන් ගන්නම් ඊළඟ එක. විඤ්ඤාති ගැන හැඳින්වීමක් කරලා. හරි? වැඩි විස්තරයක් හොයාගන්න නැහැ. නමුත් තියෙන විස්තර අනුව යම්කිසි අදහසක් දෙන්න මම උත්සාහ කරන්නම්. හැබැයි මම හිතන්නේ මේ පළවෙනි වසරේත් කළාද කොහෙද? දැන් කට්ටියක් ඉන්නවනේ ආයෙ කරමු. හරි එහෙමනම් අද දවසේ පාඩම මම මෙතනින් අවසන් කරන්න මොනවාට තව ගැටලු තියෙනවද? සර් සමා වෙන්න. ඔව්. මේ අපේ රිසල්ට්ස් එන්නේ කවද්ද සර්? ලබන සතියේ එනවා. හරි එහෙමනම් ජයන්ත මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ අර වැරද්ද නිවැරද්ද කරලා පෙන්නුවාට නැත්නම් ඒවා කොහොම වැරදි විදිහට මේක රෙකෝඩ් වෙන්නේ ඒක හොඳයි ඔබතුමාට බොහොම පිං පිටිපස්සෙන් ඉඳන් ඒ වගේ උදව් සපයන එක ගැන අනික වාරයක් පිං හොඳයි එහෙමනම් අද දවසේ පාඩම අපි මෙතකින් සමාප්ත කරනවා නැවත ලබන සතියේ හමු වෙමු එහෙමනම් මෙතෙක් වෙලා පැය දෙකකට වැඩි කාලයක් මේ අභිධර්ම සම්මස්රණයක තුල යෙදිලා මේ ලබාගත්තු සියලුම කුසල ධර්මයන් මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලු දෙවියන්ටත් ධර්මයේ රැකලා දුන්නු මහා සංඝ රත්නයටත් ප ဋ ාණ ධම්ම සභාවේ සියලුම ස්වාමින් වහන්සේලාටත් අපිට උපකාර අනුශාසනා කරන හැම දිනාටත් මේ තාක්ෂණ සහාය Zoom තාක්ෂණය අප වෙත ලබා දීලා ඒ සඳහා බරපැන දරලා ආදී උපකාර කළ හැම දිනාටමත් පොදුවේ මියගිය ඥාතීන්ට ගුරුවර දෙමාපියන්ට සියලු සත්වයන්ටත් ඔබ හැම දිනාටමත් අමා මහ නිවන් සුව පිණිසම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න සාදු 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 හැම දිනාටම නිවන් සරණයි සරණයි සරණයි